ඔයා ගන්න ළමයි පේපර් ක්ලාස් 10. ළමයි පේපර් ක්ලාස් 10 MCQ පේපර් එකක් තියෙන්නේ. එන්න ප්‍රශ්නාංක 1ට හැම හරියන ප්‍රශ්නයකටම ලකුණු 4 ගානේ දාගන්න. 1. පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් ගිණුම්කරණයේ කාර්ය වඩාත් හොඳින් විස්තර කෙරෙන්නේ. ළමයි ගිණුම්කරණයේ කාර්ය වෙන්නේ ඇල්මැටි පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සපයන එක. උත්තරය අංක 5 පුතේ. තීරණ ගැනීමට අපේක්ෂා කරන අල්මැටි පාර්ශවයන්ට තොරතුරු සැපයීම. හරිනම් ලකුණු 4ක් දාගන්න. 2. ව්‍යාපාරයේ වත්කම් වගකීම් දීලා අපින් ශුද්ධලාභ ඉල්ලනවා. ළමයි මේ ශුද්ධලාභය කියන එක හොයන්නේ ශුද්ධවත්කම් සමීකරණේ අග හිමිකම ඍණ මුල හිමිකම ධන ගැමිලි ඍණ යෙදූ ප්‍රාග්ධනය. මේකේ අග හිමිකම කියන එක හැදෙන්නේ පුතේ හැම වෙලේම හිමිකම කියන එක හැදෙන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරලා. දැන් බලන්න අවසාන දවසේ වත්කම් 820යි වගකීම් 120යි. එතකොට වත්කම් වලින් වගකීම් අඩු වුණාම අග හිමිකම 700යි. මුල දවසේ වත්කම් ටික 400යි වගකීම් ටික 80යි 400න් 80 අඩු වුණාම මුල හිමිකම 320යි. ධන මේ ගානේ ගැනිලි දෙනවා 20ක් යෙදූ ප්‍රාග්ධනය දෙනවා 10ක්. ගැනිලි 20යි යෙදූ ප්‍රාග්ධනය 10යි. අග හිමිකම 700න් මුල හිමිකම 320 අඩු කරන්න ගැනිලි 20 එකතු කරන්න යෙදූ ප්‍රාග්ධනය 10 අඩු කරන්න. අන්න එතකොට ළමයි ශුද්ධලාභය කීයක් එනවද? 3,90,000ක් එනවා. හරිනම් ලකුණු 4ක් දාගන්න. උත්තරය අංක 3. උත්තරය අංක 3 හරිනම් ලකුණු 4ක් දාගන්න. ඊළඟට ප්‍රශ්නාංක 3 සහ 4 ළමයි සමිත විසින් අතුලට බාණ්ඩ විකිණීමක් තියෙන. මේ බලන්න මුලින්ම අහන්නේ ළමයි සමිතගේ ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීමේ මූලාශ්‍ර ලියවිලි. ළමයි සමිත තමයි අතුලට විකුණන්නේ. සමිත අතුලට විකුණනකොට ළමයි සමිතට විකුණුම් ඒක දාන්නේ ඉන්වොයිස් එකේ. සමිතගේ මූලාශ්‍ර ලේඛන ඉල්ලන්නේ අතුලගේ නෙමෙයි. සමිත විකුණනකොට ළමයි සමිතට විකුණුම් ඉන්වොයිස් එක. සමිත වික්ක ටිකෙන් අතුල ටිකක් ආපස්සට එවනවා. අතුල ඔක්කොම තියාගන්නේ ආපස්සට එවනවා. ආපසු එවුම්. සමිතට ආපසු එවුම් නම් ළමයි බැරපත. ඊළඟට ළමයි ඉතිරි ශේෂය අතුල ගෙවනවා සමිතට. එතකොට අතුල ගෙවනකොට සමිතට ලැබෙනවනේ. සමිතට සල්ලි ලැබෙනවා කියන්නේ ලදුපත. එතකොට අංක 3 ඉන්වොයිසිය බැරපත ලදුපත. උත්තරය අංක 2. 4 ඉල්ලන්නේ සමිතගේ නෙමෙයි. දැන් තුන්වෙනි එකේ ඉල්ලුවේ සමිතගේ මූලාශ්‍ර ලේඛනනේ. 4 ඉල්ලන්නේ ළමයි අතුලගේ මූලික පොත්. සමිත විකුණනකොට අතුල ගන්නවනේ. සමිත විකුණනකොට අතුල ගන්න නිසා අතුලට ගැනුම් ජර්නලය. අතුල ආපස්සට යවනවනේ සමිතට. අතුල සමිතට ආපස්සට යවනකොට ඒක අතුලට ආපසු යැවුම්. ආපසු යැවුම් ජර්නලය. අන්තිමට අතුල සල්ලි ගෙවනවා. අතුල සල්ලි ගෙවනවා කියන්නේ මුදල් ගෙවීම් ජර්නලය. අතුලගේ මූලික පොත් ටික වෙන්නේ පුතේ ගැනුම් ජර්නලය, ආපසු යැවුම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය. උත්තරය අංක 3. 4ට 3. 3ට 2 4ට 3. හරිනම් ලකුණු 4ක් දාගන්න. ප්‍රශ්නාංක 5 අපෙන් අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඉල්ලනවා. මම මෙතන හදනවා අවිනිශ්චිත ගිණුම. ඒ වගේම ලාභ නිවැරදි කරන්න කියනවා. මෙතන ලාභ සංශෝධනය හදනවා. මෙන්නම ලාභ සංශෝධනය හදනවා. මුලින්ම මේ ගානේ ළමයි වැරදි ලාභය දෙනවා 184යි කියලා. වැරදි ශුද්ධ ලාභය 184යි කියලා දෙනවා. මෙන්න වැරදි නිවැරදි කරමු අපි. පළවෙනි වරද ආපසු යැවුම් 8000ක් ණය හිමි පාලන ගිණුමේ පමණක් සටහන් කර ඇත. ළමයි ආපසු යැවුම් නම් ණය හිමි පාලන හර ආපසු යැවුම් බැරනේ. ආපසු යැවුම් නම් පාලන හර ණය හිමි පාලන බැර. දැන් කරලා තියෙන්නේ ණය හිමි පාලන හර විතරනේ. පාලන හර කරා විතරයි යැවුම් බැර කරේ නෑ.
එහෙනම් නිවැරදි කරන්නේ කොහොමද? අවිනිශ්චිත ගිණුම හර 8යි ආපසු යැවුම් ගිණුම බැර 8යි. පාලන හර කරා යැවුම් බැර කරේ නෑ. එහෙනම් යැවුම් බැර අවිනිශ්චිත හර. දෙවෙනි එක. 3000ක පොලී ගිණුම බැර. දැලමයි පොලී ගෙව්වනම් පොලී ගිණුම හර වෙන්න එපයි 3. පොලී ගෙවනම් මුදල් බැර පොලී හර. හර වෙන්න ඕනි 3 මෙයාලා දාලා තියෙන්නේ බැර පැත්තේ. හර නොකර බැර ලියලා. හර වෙන්න ඕනි 3 බැර කරා නම් නිවැරදි කරන්න පොලී ගිණුම දෙගුණයක් හර. හර වෙන්න ඕනි 3 බැර කරා නම් හර වෙන්න ඕනි 3 බැර කරා නම් නිවැරදි කරන්න පොලී ගිණුම හර 6යි. දෙගුණයක් හර පොලී ගිණුම හර 6යි. අවිනිශ්චිත ගිණුම බැර 6යි. පොලී හර අවිනිශ්චිත බැර. අංක 3 1000ක බොල් ණය කපා හැරීම ගිණුම් වල සටහන් වෙලා නැහැ. පුතේ බොල් ණය කපනකොට දිස් සටහන වෙන්නේ බොල් ණය ගිණුම හර බොල් ණය හර ණය ගැති පාලන බැර. මෙන්න ළමයි වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ටික. දැන් මේ ටික දාගෙන යමු. අවිනිශ්චිත හර නම් මෙන්න අවිනිශ්චිත ගිණුම හර කර 8ක්. ආපසු යැවුම් බැර පුතේ. යැවුම් කියන්නේ ලාභයට බලපාන එකක්. බැර නම් ලාභයට එකතු වෙනවා. ආපසු යැවුම් කියන්නේ ලාභයට බලපාන බැර නිසා ලාභයට එකතු වෙනවා. පොලී කියන්නේ ලාභයට බලපාන එකක්. හර නිසා ලාභයෙන් අඩු වෙනවා. පොලී කියන්නේ ලාභයට බලපාන එකක්. හර නිසා ලාභයෙන් අඩු වෙනවා. අවිනිශ්චිත බැර නම් මේ අවිනිශ්චිත ගිණුම බැර වෙනවා. ඊළඟට බොල් ණය හර කියන්නේ වියදමක්. හර නිසා ලාභයෙන් අඩු වෙනවා. ණය ගැති බලපාන්නේ නැහැ. දැන්වා මේ ගිණුම තුලනය කරොත් ළමයි මෙන්න අවිනිශ්චිත ගිණුම එනවා ශේෂයක් 2000ක බැර. අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් එනවා 2000ක බැර. නිවැරදි ශුද්ධ ලාභ එනවා ළමයි 1,85,000ක්. ඔන්න නිවැරදි ශුද්ධ ලාභ 1,85යි. අවිනිශ්චිත ගිණුමේ ශේෂය 2000ක් බැර. උත්තරය අංක 1. උත්තරය අංක 1. හරිනම් ලකුණු 4ක් දාගන්න. අංක 6 නයනාගේ ව්‍යාපාරයේ 23.30ක පිළියෙල කර පාලන ගිණුමයි ශේෂලයිස්තුවයි සමාන වෙන්නේ නැහැ. ඒකට හේතු දීලා උපලෙජරයට පමණක් බලපාන වැරදි. උපලෙජරයට පමණක් බලපාන කියන්නේ පුතේ පෞද්ගලික ගිණුමේ වැරදි ටික අහන්නේ. 1. ගැනුම් ජර්නලයේ 20000ක ඉන්වොයිසියක් 2000ක් ලෙස දෙනවා නම් ගැනුම් ජර්නලයේ වරදක් නම් ළමයි පාලන ගිණුමටයි උපලෙජරයටයි දෙකටම බලපානවා. මේ කිල්ලන්නේ උපලෙජරයේ වැරදි විතරයි. ගැනුම් ජර්නලයේ වරද පාලන ගිණුමටත් බලපානවා උපලෙජරයටත් බලපානවා දෙකටම බලපානවා ඒකෙන්නේ නැහැ. 4000ක ශේෂලයිස්තු එකතුව වැඩි කියන්නේ ඒක බලපාන්නේ උපලෙජරයේ විතරයි. ශේෂලයිස්තු වැඩි නම් උපලෙජරයේ විතරයි වැරදි වෙන්නේ. ඒක උත්තරයක්. 2000ක පමාපොලි ණය හිමිගිණුම හර කරලා තියෙන. හරි ණය හිමිගිණුම කියන්නේ උපලෙජරය. ණය හිමිගිණුම හර කරා නම් ඒක ණය හිමිගිණුම කියන්නේ උපලෙජරේ වරදක්. D ණය හිමි හර ශේෂය පොත් වලින් මගහැරිලා. ළමයි පොත් වලින් මගහැරිලා කියන්නේ පාලන ගිණුමෙත් නෑ පෞද්ගලික ගිණුමෙත් නෑ දෙකේම වැරදි. එහෙනම් උපලෙජරේ වැරදි විතරක් වෙන්නේ B හා C. උත්තරය අංක 3. B හා C උත්තරය අංක 3. අංක 7 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගය හඳුනා ගැනීමට අදාළ සංකල්පය. ළමයි උත්තරේ අවසාන තොගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අවසාන තොගය හඳුනගන්නේ මේ මට මේක කිලි. අපි මූල්‍ය තත්ත්වය තුළ අවසාන තොගය කියලා දාන්නේ පිරිවැයද ශුද්ධ උපලබ්ධියක්ද දෙකෙන් අඩු එකද? ඇයි අඩු වගේ ගන්නේ මොන සංකල්ප නිසාද? ආරක්ෂණ නැත්නම් විචක්ෂණ. උත්තරය අංක 3 මූල්‍ය තත්ත්වේ දාන්නේ අඩු වගේනේ. ඒ අඩු වගේ දාන්නේ පුතේ විචක්ෂණ නිසා. උත්තරය අංක 3. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල ණයගැති ණයහිමි හඳුනා ගැනීමේ සංකල්පය. ළමයි උපචිත සංකල්පය. ණයගැති සහ ණයහිමි හඳුනගන්නේ උපචිත සංකල්පය නිසා. පැහැදිලිද? බලන්න ළමයි ප්‍රශ්නාංක 9 සමාජික මුදල් ප්‍රශ්නයක් නේ දෙන්නේ. මේක අපින් ඉල්ලනවා ළමයි
වසරේ සමාජික මුදල් ආදායමයි මුදලින් ලද සමාජික මුදලයි කියන දෙකම. සමාජික මුදල් ආදායමයි මුදලින් ලද සමාජික මුදලයි කියන දෙකම අපෙන් මේ ගාන ඉල්ලනවා. මෙන්න ගාන බලන්න. 19.4.1 යාවජීව සමාජිකයන් 20 දෙනෙක් ඇතුළු සමාජිකයෝ 50ක් ඉන්නවා. ඔක්කොම සමාජිකයෝ ඉන්නවා 50ක්, මේකෙන් 20ක් යාවජීව. ඔක්කොම සමාජිකයෝ 50න් 20ක් යාවජීව කියන්නේ ළමයි, සාමාන්‍ය සමාජිකයෝ කියන්නේ 30යි. ඔක්කොම සමාජිකයෝ 50න් 20ක් යාවජීව, සාමාන්‍ය අය 30යි. සමාජිකයෙක්ගේ වාර්ෂික සමාජික මුදල 5000යි කියලා කියනවා. එහෙනම් අවුරුද්දේ සමාජික මුදල 5000නේ. යාවජීව සමාජිකයෙක් වසර 10ක මුදල් එකපාර දෙන්න ඕනි. බැඳුණු වසරේ සිට යාවජීව සමාජික මුදල් වසර 10ක් පුරා ආදායමට ගන්නවා. සාමාන්‍ය සමාජිකයන්ගෙන් 10 දෙනෙකු වර්ෂයටම දෙනවා. තවත් 8 දෙනෙක් මාස 6කට දෙනවා. ඉතිරි අය වසරයි තවත් මාස 6කට දෙනවා. මුලින්ම අපි සමාජික මුදල් ආදායම ගමු. අහගෙන ඉන්න. ඔක්කොම සමාජිකයෝ කීයද පුතේ? 50යි. ඔක්කොම සමාජිකයෝ 50යි. ඔක්කොම සමාජිකයෝ 50. එක්කෙනෙක්ගෙන් අවුරුද්දකට ආදායම ගන්න කීයද? 5000යි. යාවජීවත් එක්ක ඔක්කොම සමාජිකයෝ 50යිනේ. එක්කෙනෙක්ගෙන් අවුරුද්දේ ආදායම වෙන්නේ 50 නම් ළමයි 50 5000න් වැඩි කරොත් අවුරුද්දේ සමාජික මුදල් ආදායම කීයද? 2,50,000යි. මෙන්න ළමයි අවුරුද්දේ සමාජික මුදල් ආදායම. මුදලින් ලදේ කොහෙමු? මෙයාලා ළමයි මේ 50න් 20ක් යාවජීවනේ. මේ 20 දෙනා මේ අවුරුද්දේ යාවජීව සමාජිකයෙක් පුතේ එකපාර අවුරුදු 10ක සමාජික මුදල් දෙන්න ඕනේ. ඒ කියන්නේ යාවජීව කෙනෙක් වෙනවා නම් මාසේ ගාන අවුරුද්දේ ගාන දීලා වැඩක් නැහැ. අවුරුදු 10කම ප්‍රමාණය එකපාර දෙන්න ඕනේ. දැන් මේ ගානේ අවුරුද්දක සමාජික මුදල් 5000නේ. එහෙනම් අවුරුදු 10ට යාවජීව එක්කෙනෙක් කීයක් දෙන්න ඕනේද? යාවජීව එක්කෙනෙක් අවුරුදු 10කට කීයක් දෙන්න ඕනේද? 50000ක් දෙන්න ඕනේ. එක යාවජීව කෙනෙක් ළමයි අවුරුද්දකට දෙන්න ඕනි 50000ක්. ඇයි? අවුරුද්දකට 5000යි අවුරුදු 10කට දෙනවනේ. 5000ව 10ක් එක යාවජීව කෙනෙක් මුදලින් දෙනවා කීය ගානේද? 50000 ගාන. ඒ කියන්නේ එක යාවජීව කෙනෙක් මුදලින් 50000 ගානේ දෙනවා. ඒ වගේ 20 දෙනෙක් කියන්නේ එයාලගෙන් මුදලින් හම්බෙච්ච ගාන කීයද? 100000යි. මේ ළමයි යාවජීවයගෙන් මුදලින් හම්බෙච්ච ගාන. මේ දෙන්නේ මුදලින් හම්බෙච්ච ගාන, ආදායම නෙමෙයි. දැන් සාමාන්‍ය සමාජිකයෝ 30 දෙනා සල්ලි දීලා තියෙන විදිහ බලන්න. මෙන්න මේ විදිහ දීලා තියෙන්නේ. මේ 30 දෙනාගෙන් ළමයි සාමාන්‍ය සමාජිකයෝ 10 දෙනෙක්, මේ 20 දෙනාගේ මේ 30න් 10 දෙනෙක් ළමයි වර්ෂය සඳහාම සල්ලි ටික දීලා. 10 දෙනෙක් වර්ෂය සඳහාම කියන්නේ අවුරුද්දක ගාන 5000යි නේද? මේ 10 දෙනා එහෙනම් දීලා තියෙන ළමයි 5000 ගාන. ඒ කියන්නේ එයාලා දුන්න ගාන කීයද? 50000යි. මේ 30න් 10 දෙනෙක් අවුරුද්දම ගාන දීලා 5000. තව 8 දෙනෙක් ළමයි දීලා තියෙන්නේ මාස කීයකටද? 6කට. ඒ කියන්නේ ළමයි අවුරුද්දට 5000 නම් මාස 6ට දෙන්නේ නැති කීයද? අවුරුද්දට 5000යි කියන්නේ මාස 6ට දුන්නේ භාගයයි 2000. මේ 8 දෙනා දුන්නේ 2500යි. මේ 8 දෙනා 2500 කියන්නේ එයාලා දීලා තියෙන්නේ 20000යි. ඉතිරි අය අවුරුද්දයි මාස 6කට දීලා. දැන් මේ 30න් 10යි 8යි 18ක් අඩුනම තව ඉතිරි කියන්නේ නැද්ද? 12 දෙනෙක්. මේ 12 දෙනා දීලා තියෙන අවුරුද්දකටද අවුරුදු එකමාරකටද? ළමයි අවුරුද්දට 5000 නම් අවුරුදු එකමාරකට කීයද? 7500. කියන්නේ මේ 12 දෙනා දීලා තියෙන කීය ගානේද? 7500 ගානේ. අවුරුදු එකමාරකට කියනවනේ. අවුරුද්දට 5000 නම් පුතේ අවුරුදු එකමාරකට 7500යි. එයාලා දුන්න ගාන 90000යි. එහෙනම් දැන් මෙන්න මේ ටික එකතුව තමයි ඔක්කොම. මේ සියල්ලම එකතුව තමයි මුදලින් ලද සමාජික මුදල 11,60,000යි. ඔන මුදලින් ලද ගාන 11,60,000ක් එනවා. උත්තරය අංක 5. ළමයි ප්‍රශ්නාංක 10 4.1 මාසික කුලිය ගොඩනැගිල්ලක් ගන්නවා. අපෙන් ඉල්ලන්නේ පුතේ අවුරුද්දේ කුලියනේ. මෙන්න ගාන හදන අවුරුද්ද. මේක ළමයි අවුරුද්ද 19 4.1 23.31.
19 4 1 20 31. මේකේ හරියටම ළමයි 4යි 1 ඉඳන් මාසික කුලිය 10000යි 6යි 1 වෙනකන් 6යි 1 වෙනකන් 2019 6යි 1 19 6යි 1 වෙනකන් ළමයි මාසික කුලිය 10යි. එතනින් පස්සේ වාර්ෂිකව 1.80යි මාසෙට නෙමෙයි. වාර්ෂිකව මීට කලින් මාසෙට 10000යි මීට පස්සේ තමයි අවුරුද්දකට කීයද? 1.80ට මාරු වෙන්නේ. 6යි 1 වෙනකන් පුතේ මාසෙට 10 නම් මෙතන තියෙන මාස කීයද? 3යි. 4යි තියේ 5යි. මාස 2යි. මෙතන තියෙන මාස 2යි. එහෙනම් මෙතනින් පස්සේ තියෙනවා මාස කීයක්ද? 6යි 1 වෙනකන් මාස 2යි. 6යි 1න් පස්සේ මාස 10යි. මාසෙට 10 නම් මාස 2ක ගාන මෙතන 20යි. මේ මාසෙක ගාන නෙමෙයි මේ අවුරුද්දක ගාන. අවුරුද්දට 180 නම් කීයද මාස 10ක ගාන? 12න් 10 කීයද පුතේ? 150යි. එහෙනම් මේ මාස 2යි මේ මාස 10 එකතුව තමයි අවුරුද්දේ ගෙවල් කුලිය කීයද? 1,70,000යි. උත්තරය අංක 3. ප්‍රශ්න අංක 11 එකතු කළ අගේ මත වැඩබදු සඳහා ලියා පදිංචි සමාගමක යන්ත්‍රයක තොරතුරු දීලා අපෙන් අහන යන්ත්‍රයේ පිරිවැය. මෙන්න මේවා තමයි යන්ත්‍රයේ පිරිවැයට එකතු වෙන්නේ පුතේ. බලාගෙන ඉන්න. එක මේ යන්ත්‍රයේ ලයිස්තුගත මිල දෙනවා ළමයි ලක්ෂ 8ක්. මතක තියාගන්න මේ. ලයිස්තුගත මිල ලක්ෂ 8ක් දෙනවනේ. එහා පැත්තේ දෙනවා වෙළඳ වට්ටමක් 10%ක පුතේ. මේ ලයිස්තුගත මිලින් 10%ක කියන්නේ 80ක වෙළඳ වට්ටමක් අඩු වෙන්න ඕනේ. ලයිස්තුගත මිල ලක්ෂ 8යි මේකෙන් 10%ක වෙළඳ වට්ටමක් කියන්නේ 80ක් අඩු වෙන්න ඕනේ. යන්ත්‍රය සඳහා ගෙව් වැට් ළමයි මතක තියාගන්න. වැට් සඳහා ලියා පදිංචි නම් ගෙව්ව වැට් යන්ත්‍රයේ පිරිවැයට ගන්නෙ නෑ. වැට් සඳහා ලියා පදිංචි නම් ගෙව්ව වැට් යන්ත්‍රයේ පිරිවැයට ගන්නෙ නෑ. වැට් සඳහා ලියා පදිංචි නැත්තම් වැට් එක යන්ත්‍රයේ පිරිවැයට ගන්නවා. ලියා පදිංචි නම් යන්ත්‍රයේ පිරිවැයට වැට් එක ගන්නෙ නෑ. ප්‍රවාහන වියදම ගන්නවා. සවිකිරීම 200 ගන්නවා. මූලික පරීක්ෂණේ 50 ගන්නවා. මූලික පරීක්ෂණේ පිරිවැය 50 ගන්නවා. එහා පැත්තට එන්න. එහා පැත්තේ කියනවා ළමයි මූලික පරීක්ෂණය ඒකක 100 එකක් 300 වික්කන. මූලික පරීක්ෂණේ ඒකක 100 300 ගානේ වික්කන. මෙන්න මූලික පරීක්ෂණයේ ආදායමක් තියෙනවා 30ක. ඔයා මතක තියාගන්න මූලික පරීක්ෂණයේ ආදායම එකතු වෙනවා. හැබැයි මූලික පරීක්ෂණයේ වියදම එකතු වෙනවා. හැබැයි මූලික පරීක්ෂණයේ ආදායම අඩු වෙනවා. මූලික පරීක්ෂණයේ වියදම එකතු වුණාට ඒකේ ආදායම අඩු වෙනවා. දැන් ගන්න මේ ටික එකතුව මෙන්න වත්කමේ පිරිවැය කීයක් එනවද? 9,70,000ක් එනවා. ඔන්න ළමයි වත්කමේ පිරිවැය 9,70,000ක් එනවා. ආයතනයක රතවල තොරතුරු දීලා ඉල්ලනවා වසරේ ෂය වියදමයි රත විකිණීමේ ලාභය අලාභය. ඔන්න ෂය ගැලපිල්ල හොඳට බලන්න. මෙන්න ගාන හදන අවුරුද්ද. මේ ගාන හදන්නේ ළමයි 19/4/1 23/31 අවුරුද්දටනේ. මේ අවුරුද්දට තමයි ගාන හදන්නේ. දැන් ළමයි මේ අවුරුද්දේ ආරම්භයේ රත තිබ්බ 8000ක්. මේ ආරම්භක දවසේ තිබ්බ ළමයි රත 8000ක්. එදා සමුච්චිත ෂය 3800ක් තියෙනවා. හරියටම 10/1 බලන්න දින. හරියටම ළමයි 10/1 මෙන්න මෙදා. හරියටම 10/1 මිලට ගන්නව ළමයි 4000ක රතයක්. ඒ වගේම හරියටම 1/1 20/1 20/1 ළමයි විකුණනවා. බලන්න මම මේ පැත්තේ විකුණනවා ළමයි. ලද මුදල 2000යි. හැබැයි විකුණන්නේ කීයක රතයක්ද? පිරිවැය කීයද? 5000ක රතයක්. වරහන් ඇතුළේදී. එතකොට මේ 5000ක රතේ ගත්ත කියන්නේ 16/4/1. 16/4/1 ගත්ත රතයක් මෙන්න මෙදා ගත්ත රතයක් මෙන්න මෙදා විකුණනවා. ඔන්න ගනුදෙනු ටික. රතේ වාර්ෂිකව 20 බැගින් ෂය කරනවා. මිලදීගත් සිට භාවිතයට යොදා ගන්නවා කියලා උපකල්පනය කරන මුලින්ම ෂය නිල්ලන්නේ පුතේ. මෙන්න අවුරුද්දේ ෂය ටික වෙනවා බලන් ඉන්න. මුලින්ම තියෙනවනේ පුතේ ආරම්භයේ රත 8000ක්. මේ 8000න් කීයක රතයක් මෙදා වික්කද? දැන් මේ ආරම්භයේ තිබ්බ 8000ක රත. මේ 8000න් කීයක රතයක් වික්කද මෙතන? 5000ක රතයක් වික්කා. මේ 8000න් 5000ක් වික්කනම් වසර පුරාම තිබ්බි කීයක රතද කියන්නේ? 3000ක රත.
මේ ආරම්භයේ 8000න් 5000ක රතයක් මෙදා වික්කනම් මේ අවුරුද්ද පුරාම පාවිච්චි කරේ 8න් 5ක් ගියා නම් 3000ක රතනේ. එහෙනම් 3000ට ළමයි 120ක්ම ෂේ කරනවා. 3000ට අවුරුද්දටම ෂේ කරනවා ළමයි 600ක්. ඇයි 3000 තමයි වර්ෂයේ පුරාම තිබ්බේ. 3000 වර්ෂයේ පුරාම තිබ්බ නිසා 3000ට 120ක් මෙන්න අවුරුද්දක ෂේ 600යි. මේ 5000 එකයි එක වික්කනේ. එහෙනම් මෙන්න මේ කාලය තුල වත්කම ෂේ වුණාද නැද්ද? එකයි එක දක්වා වත්කම ෂේ වෙලා මාස කීයක්ද? එකයි එක දක්වා මාස 9ක් වත්කම ෂේ වෙලා. එහෙනම් 5000ට 120ට 12න් 9 ෂය. ඇයි ඒක 4යි 1 සිට 1යි 1 වෙනකන් මුල් මාස 9 ෂේ වෙලා 1යි 1 නේ විකුණන්නේ. 1යි 1 වෙනකන් මාස 9 ෂේ වෙලා 5000ට 120ට මාස 9. يعني ඒකේ ෂේ ටික 750යි. තව 10යි එක මේ 4000ක ගත්තා. ගත් එක ෂේ වෙන්නේ පුතේ ගත්ත දවසේ සිට ඉදිරියට. ගත්ත රතේ ෂේ වෙන්නේ ගත්ත දවසේ සිට ඉදිරියට. ඒ කියන්නේ 10යි 1 සිට 3යි 31ට මේක ෂේ වෙන්නේ මාස කීයද? ඉතිරි මාස 6. ඒ කියන්නේ 4000ට 120ට 12න් 6යි. මේකේ ෂේ ටික ළමයි 400යි. මතකද යන්නේ මේ 8000න් 5000ක් වික්කනම් 3000 තමයි අවුරුද්දම ෂේ වුනේ. වික්ක 5000 මේ මුල් මාස 9 ෂේ වුනේ. මේ ගත්ත 4000 මාස 6යි ෂේ වුනේ. ඒකට මේ ටික එකතුව තමයි අවුරුද්දේ ෂේ ප්‍රමාණය කීයද? 1750යි. මෙන්න ළමයි වර්ෂයේ ෂේ ටික 1750ක් එනවා. ඊළඟට අපෙන් රත විකිණීමේ ලාභය ලාභෙ නිල්ලන්නේ. මේ බලන්න. අපි විකුණන්නේ ළමයි පිරිවැය 5000ක රතයක්නේ. විකුණන්නේ පිරිවැය 5000ක රතයක්. මට ෂේ ටික කීයද කියන්නේ? විකුණන 5000 රතේ ෂේ වෙන්නේ ළමයි ගත්ත දවස මෙදා ඉඳන් මෙන්න මෙදා වෙනකන් ෂේ බලන්න. මේ විකුණන්නේ 5000ක පිරිවැය රතයක්. මං අහන්නේ මෙතෙක් ෂේ කීයද මේකේ? ගත්තේ 4යි එක විකුණන්නේ 1යි එක. කියන්නේ මේ 5000 රතය අවුරුදු කීයක් ෂේ වෙලාද පුතේ? මේ ගත්ත දවස් ඉඳන් විකුණන දවස වෙනකන් 17 18 19 අවුරුද්දයි මාස අවුරුදු 3යි මාස 6ක් ෂේ වෙලා. මේ වත්කම අවුරුදු 3යි මාස 9ක් ෂේ වෙලා. අවුරුදු 3යි මාස 9ක් ෂේ වෙලා. දැන් මේකේ මෙතෙක් ෂේ හොයනවා. 5000ට 120යි අවුරුද්දක ෂේ කීයද? 5000ට 120ක් කියන්නේ අවුරුද්දක ෂේ 1000යි. එහෙනම් අවුරුදු 3යි මාස 9 හොයමු. අවුරුද්දට 1000 නම් අවුරුදු 3ට කීයද? 3000යි. ආයි අවුරුද්දට 1000 නම් මාස 9කට කීයද? 750යි. අවුරුදු 3ට 3000යි මාස 9ට 750යි දෙකේ එකතුව කීයද? මෙන්න ළමයි මෙතෙක්ෂය විකුණන රතේ මෙතෙක්ෂය ටික ළමයි 3750යි. ගත්ත දවස් 16 4යි එක වික්කේ 21යි එක. එතකොට 16 4යි එකේ ඉඳන් 21යි එක වෙනකන් මේක අවුරුදු 3යි මාස 9ක් ෂේ වෙලා. 5000ට 120ක් අවුරුද්දක ෂේ 1000යි අවුරුදු 3කට 3000යි මාස 9කට 750යි නම් අවුරුදු 3යි මාස 9 ගන්න කීයද? 3750යි. ඔහොමින් ඉල්ලන්නේ ලාභය ලාභෙනේ. මේ වික්කරතේ පිරිවැය කීයද? වික්කරතේ පිරිවැය 5000යි. 5000 රතේ කොච්චරක් ෂේ වෙලාද? ළමයි 5000 රතේ 3750ක් ෂේ වෙලා කියන්නේ මේකේ සුද්ධගේ කීයද? 5000 එක 3750ක් ෂේ වෙලා නම් මේකේ සුද්ධගේ කීයද? 1250යි. මේ 1250 එක වික්කේ කීයද කියලාද කියන්නේ? මේ ගානේ දෙනවා රතය විකිණීමෙන් ලද මුදල 2000යි. 1250 එක 2000ට වික්කනම් කීයක් ලාභයිද පුතේ? 750ක් ලාභයි. උත්තරය අංක 1. උත්තරය අංක 1. ලියගන්න අවශ්‍යයි. ලියගන්න අවශ්‍යයි. යක් සම්බන්ධයෙන් 24 වන වගන්තිය ප්‍රකාරව අදාළ වෙන්නේ මොකක්ද කියලා අහනවා. ඒ හරි ලාභ සමානව B හවුල් වේතන සඳහා හිමිකමක් නොමැත හරි ව්‍යාපාරය වෙනුවෙන් දැරූ වියදම් ප්‍රතිපූර්ණය කරන්න උනේ එකත් හරි ප්‍රාග්ධනයේ සැපයූ ණය සඳහා 5% පොලිය ගෙවන්න ඕනි. උත්තරය අංක 5. A B C D කියන හතරම හරි. ප්‍රශ්න අංක 14 බලන්න.
ළමයි උත්සවයක තොරතුරු ටිකක් දෙනවා ළමයි අප්‍රේල් මාසයේ ගනුදෙනු මේක එක දවසකට කුලියට දෙන්න ලක්ෂ 2ක ආදායමක් ගන්නවා 20ක් වෙන් කරන අවස්ථාවේ දෙනවා ඊළඟ මොකක්ද අප්‍රේල් මාසයේ ආදායමයි ලාභයයි මේ ගානේ ළමයි උත්සව කීයක් තිබ්බද බලන්න අප්‍රේල් මාසේ සල්ලි ලැබුණට වැඩන්නේ ආදායමක් වෙන්න නම් උත්සව ගාන තියෙන්න ඕන ළමයි 4යි 3 ලැබෙන්නේ ඉතිරි මුදලක් උත්සවයක් නෙමෙයි ඊළඟට 4යි 20 තියෙන උත්සවයේ අත්තිකාරම අන්න 4යි 20 කියන්නේ උත්සවයේ තියෙන අප්‍රේල් මාසෙනේ. ඒතර 4යි 20 නම් උත්සවයේ තියෙන්නේ ඒක එක උත්සවයක්. අප්‍රේල් මාසෙ වෙච්ච එක උත්සවයක්. එහෙනම් එක උත්සවයක ආදායම කීයද? ලක්ෂ 2යි. එක උත්සවයක ආදායම ලක්ෂ 2යි. ඊළඟට 5යි 20 උත්සවයේ අත්තිකාරම ඒක ආදායමක් වෙන්නේ නැහැ. ඊළඟට ලැබිය යුතු ඉතිරි මුදල ඒක ආදායමක් වෙන්නේත් නැහැ. වියදම ආදායමක් වෙන්නේත් නැහැ. කියන්නේ අප්‍රේල් මාසේ එක උත්සවය නම් තිබේ ඒකේ ආදායම පුතේ ලක්ෂ 2යි. එහෙනම් ආදායම වෙන්නේ ලක්ෂ 2යි. ලාභය ඉල්ලනවා. ලාභය ගන්නේ කොහොමද? ආදායමෙන් වියදම. ඒ කියන්නේ වියදම වෙන්නේ 40000යි නේද? ආදායම ලක්ෂ 2කින් වියදම 40000 අඩු වුණාට පස්සේ සුද්ධ ලාභය කීයද? 1,60,000යි උත්තරය අංක 1. උත්තරය අංක 1. ප්‍රශ්න අංක 15 ළමයි 3.31 අවසන් වෙන අවුරුද්දේ 6.15 තමයි අනුමත කරන්නේ. එහෙනම් 3.31ත් 6.15ත් අතර අදාළ ගනුදෙනුව වෙන්න ඕනේ. අපෙන් ඉල්ලන්නේ පුතේ ගලපන සිද්ධිය නේද? 1. 3.20 පැවරූ නඩුවක තීන්දුව 6.5 දෙනෝ. ගලපනෝ. 3.31 තිබ්බ නඩුවක තීන්දුව ඊට පසු කාලය තුල හම්බෙනවනේ. 3.31 නඩුව තියෙනවනේ. ඒ 3.31 තියෙන නඩුවේ තීන්දුව හම්බෙනවනේ 6.15ට කලින් ගලපනවා. B. ණයගැතිය බුන්වත් වෙන්නේ 6.18. පුතේ 6.18 කියන්නේ 15ට පස්සේ දවසක්. අපි ගන්නේ 15 වෙනකන් විතරයි නොගලපන. C. ළමයි ව්‍යාපාරයෙන් කොටසක් වසා දමනවා. කොටසක් වසා දමනවා නම් ඒකත් නොගලපන. ගලපන්නේ ඒ පමණයි. A. 15ට 1. 16ත් ළමයි ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් වීම වැරදි ප්‍රමිතියට අදාළව නිවැරදි එක අහන්නේ. A. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා භාවිත කරන උපකල්පන මූලධර්ම පදනම් ප්‍රතිපත්ති වේ. ඔව් ළමයි. ප්‍රතිපත්තිය කියන්නේ ඕක නිර්වචන මතක තියාගන්න. A හරි. B. ඇස්තමේන්තු වෙනස් වීම අතීතයේ සිට බලපාන පරිදි වෙනස් කරනවා නෑ පුතේ. ඇස්තමේන්තු වෙනස් වීම බලපාන්නේ අනාගතයට. ප්‍රතිපත්ති වෙනස් වීම තමයි කොහෙට බලපාන්නේද? අතීතයට බලපාන පරිදි වෙනස් කරන්නේ. මේක වැරදි. C. ප්‍රතිපත්ති වෙනස් වීම ප්‍රවර්තන වසරේ සිට අනාගතයට නෑ. ප්‍රතිපත්ති වෙනස් වීම තමයි අතීතයට. C වැරදි. එහෙනම් නිවැරදි මොකක් විතරද? A විතරයි හරි. A විතරයි හරි. ප්‍රශ්න අංක 17 18 ඉල්ලන්නේ ආදායම් වියදම්. මෙන්න බලන්න. මෙන්න මම ලියනවා ආදායම මෙතන. මෙතන ලියනවා ළමයි ආදායම. ඊළඟට මෙතන ලියනවා ළමයි වියදම. මෙතන ලියනවා ආදායම, මෙතන ලියනවා වියදම. ළමයි පිරිවැටුම කියන්නේ විකුණුම් ආදායමක්. පිරිවැටුම කියන්නේ විකුණුම් ආදායමක්. දල ලාභය. ළමයි මතක තියාගන්න. විකුණුම් 1000 නම් දල ලාභය 400 නම් ওই දෙක අතර වෙනස තමයි මොන පිරිවැය කියන්නේද? විකුණුම් පිරිවැය. විකුණුම් 1000 නම් දල ලාභය 400 නම් විකුණුම් පිරිවැය කීයද? 600 එක වියදමක්. විකුණුම් පිරිවැය කියන්නේ වියදමක්. විකුණුම් පිරිවැය වියදමක්. මෙහෙයුම් වියදම වියදමක්. මෙහෙයුම් වියදම වියදමක්. ඉඩම් ප්‍රත්‍යාගන ලාභය ආදායමක්. ඉඩම් ප්‍රත්‍යාගන අලාභය වියදමක්. ඉඩම් ප්‍රත්‍යාගන ලාභය නම් ආදායමක්, අලාභය වියදමක්. එහෙනම් මෙන්න ආදායම් ටික එකතුව ළමයි 1150යි. වියදම් වල එකතුව 875යි. ආදායම් 1150යි, වියදම් 875යි. 17 උත්තරය අංක 4. ඊළඟට ඉල්ලනවා ලාභය සහ වෙනත් විස්තීර්ණ. මෙන්න ලාභය සහ වෙනත් විස්තීර්ණ හොයන්න මම අඳිනවා ළමයි. මෙන්න ආදායම් ප්‍රකාශය අඳිනවා. ලාභය සහ වෙනත් විස්තීර්ණ හොයන්න පුතේ මම ආදායම් ප්‍රකාශය අඳිනවා. මේ ගානේ ළමයි උඩ ඉඳන් අයිටම ටික දාගෙන යන්න. උඩ ඉඳන් අයිටම ටික දාගෙන යන්න. උඩින්ම පුතේ කෙලින්ම දල ලාභය දෙනවා 400යි. දල ලාභය 400න් වියදම් ටික අඩු කරු මෙතන. දල ලාභය 400න් මෙතන වියදම් ටික අඩු කරු මෙතන
වෙනත් විස්තීර ආදායම් ටික ගමු. මෙන්න මේ ගානේ තියෙන වියදම්. මේ ගානේ පළවෙනි වියදම මෙහෙයුම් වියදම තියෙනවා 400ක්. ඉඩම් ප්‍රත්‍යාගන ලාභයේ තියෙනවා 150ක්. ඉඩම් ප්‍රත්‍යාගන ලාභ 150ක් තියෙනවනේ. දැන් ළමයි ඉඩම් ප්‍රත්‍යාගන ලාභ 150ක් තියෙනකොට අහගෙන ඉන්න ගානික් එහා පැත්තේ කියනවා ඉඩම ප්‍රත්‍යාගනය කරන්නේ පළවෙනි පාරට කියලා. දැක්කද? වසර තුල ඉඩම පළවෙනි පාරට පුතේ. පළවෙනි පාරට ප්‍රත්‍යාගනනය කළ 150ක් ලාභයි නම් පළවෙනි පාරට ප්‍රත්‍යාගනනය කළ 150ක් ලාභයි නම් ඒක දාන්නේ මොකේද? කෙලින්ම දාන්න එක වෙනත් විස්තීර්ණ ආදායම 150. පළවෙනි පාරට ප්‍රත්‍යාගනනය කළ 150ක් ලාභ නම් කෙලින්ම වෙනත් විස්තීර්ණ ආදායම 150 දාන්න. ඒ වුණාට බලන්න රත ප්‍රත්‍යාගනනයෙන් තියෙන අලාභයක් නේ. එහා පැත්තේ කියනවා රතේ ප්‍රත්‍යාගනනය කරන්න දෙවෙනි පාර කලින් 40ක අතිරික්තයක් තියෙනවා. රතේ ප්‍රත්‍යාගනනය කරන්නේ ළමයි දෙවෙනි පාර. ඒ දෙවෙනි පාර ප්‍රත්‍යාගනනයෙන් තමයි මේ රතේ දෙවෙනි පාර ප්‍රත්‍යාගනනයෙන් තමයි පුතේ 75ක අලාභයක් තියෙන්නේ. දැන් කලින් ඉඩමෙන් ලාභයින් 150ක් ඒක වෙනත් විස්තීර්ණ වලට යනවනේ. කලින් ඉඩමෙන් ලාභය 150ක් ඒක වෙනත් විස්තීර්ණ යනවනේ. දැන් රතෙන් අලාභයි 75ක් කලින් 40ක් ලාභයි. කලින් 40ක් ලාභ තියෙද්දී දැන් 75ක් අලාභ නම් හිලව් කරාම අලාභ ඉතුරු වෙන්නේ කීයද? මේ 75න් කලින් ලාභෙට හිලව් වෙනවා 40ක්. දැන් 75ක් අලාභයි මේ අලාභය 75න් 40ක් ලාභෙට හිලව් වෙනවා. එතකොට අලාභ ඉතුරු වෙන්නේ කීයද? දැන් ඉතුරු වෙන අලාභය තමයි වෙනත් වියදමට යන්නේ. දැන් ඉතුරු වෙන අලාභය 35යි. 75න් 40 හිලව් කරාම අලාභ ඉතුරු වෙන්නේ 35යි. ඒක තමයි වියදමට යන්නේ. අර ලාභෙට හිලව් කරපු 40 ලාභෙට හිලව් කරපු 40 පුතේ වෙනත් විස්තීර්ණ ආදායමේ මොනා කරනවද? අඩු වෙනවා. අලාභයේ වෙනත් වියදමේ ලාභයට හිලව් කරපු 40 වෙනත් විස්තීර්ණ වලින් අඩු වෙනවා. දැන් මේකේ වියදම 435ක් අඩු වුණාම දලලාභයේ 400න් 435ක් නේද? අනේ සෝරි මෙහෙයුම් වියදම 400 නෙමෙයි 200යි. ඔව්. මේ ගානේ මෙහෙයුම් වියදම 200නේ. ඒතර වියදම් අඩු වෙන්නේ 235යි. ඒතර මේ 400න් වියදම් 235ක් අඩු නම් සුද්ධ ලාභය 165යි. වෙනත් විස්තීර්ණ කියලා 100 මෙන්න සුද්ධ ලාභය 165යි වෙනත් විස්තීර්ණ 110යි. උත්තරය අංක 2 18ට උත්තරය අංක 2. වැරදි අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. බලන්න පුතේ ප්‍රශ්න අංක 19 ඉල්ලනවා මෙහෙයුම් වලින් ජනනය වෙච්ච මුදල් ප්‍රවාහය. මෙහෙයුම් එක ඉල්ලන්නේ මෙන්න. මෙහෙයුම් එක ඉල්ලන්නේ වෙන මොකුත් නෙමෙයි මේ. මෙහෙයුම් එක ඉල්ලන්නේ මෙන්න මෙහෙයුම් මුදල් ප්‍රවාහය හදනවා. ළමයි උඩින්ම වසරේ ලාභය දෙනවා 880ක්. ඔයා මතක තියාගන්න ළමයි වසරේ ලාභය කියන්නේ බදු පසු ලාභයට. ඔය හැම වෙලේම වසරේ ලාභය කියන්නේ බදු පසු. හැබැයි අපිට ඕනි මොකක්ද? බදු පෙරේක. අපි මුදල් ප්‍රවාහය උඩින්ම දාන්නේ බදු පෙරේකනේ. වසරේ ලාභය කියන්නේ බදු පසු එක. එහෙනම් මේකට බද්ද එකතු වෙන්න ඕනේ. මේ 880 කියන්නේ බදු පසු එකනේ. බදු පෙරේක හොයන්නේ මේකට බද්ද එකතු වෙන්න ඕනේ. මේ ගානේ බද්ද දීලා නැහැ. හැබැයි ඔයා දැක්කද බදු වෙන් කිරීම කීයද? වර්ෂය සඳහා ආදායම් බදු වෙන් කිරීම කීයද? කියන්නේ මේ අවුරුද්දේ බද්ද කීයද කියන්නේ? කියන්නේ මේ අවුරුද්දේ වර්ෂය සඳහා බදු වෙන් කිරීම. කියන්නේ අවුරුද්දේ බද්ද කීයද පුතේ? 80. ඒ කියන්නේ මේ 880ට බද්ද 80 එකතු වුණාම කීයද බදු පෙර ලාභය? 960යි. හරිනේ? බදු පසු ලාභයට බද්ද එකතු වුණාම මෙන්න බදු පෙර ලාභය 960යි. ඊළඟට රත විකුණුම් අලාභය ළමයි මුදල්මය නොවන රත විකුණුම් අලාභයේ මුදල්මය නොවන ලාභයට එකතු වෙනවා 40ක්. දීපල ශේවි මුදල්මය නොවන ලාභයට එකතු වෙනවා 180ක්. දීපල ශේවි මුදල්මය නොවන ලාභයට එකතු වෙනවා. පොලි වියදම අහගෙන ඉන්න. පොලි වියදම වසරේ වියදම මෙතන ලාභයට එකතු වෙලා පහලින් මොන පොලි අඩු වෙන්න ඕනිද? ගෙව්ව පොලි අඩු වෙන්න එපෙයි. වසරේ පොලිය ලාභයට එකතු වෙලා ගෙව්ව පොලිය ගෙව්ව බද්ද පහලින් අඩු වෙන්න එපෙයි. මේ ගන්නවා බලන්න.
මේ ගානේ පුතේ පොලී වල වැඩිවීමක් උපචිත පොලී මොකුත් තියනවද බලන්න. මේ ගානේ උපචිත පොලී මොකුත් තියනවද? පොලී වියදම තමයි 140. වියදම අපි ලාභයට එකතු කරා. මං අනේ මේ ගානේ උපචිත පොලී මොකුත් තියනවද? උපචිත පොලී මොකුත් නැහැ කියන්නේ ගෙව්ව පොලියක් කීමද? වසරේ පොලී 140ම මොනා කළද ඒ කියන්නේ? ගෙවල කියන්නේ ගෙව්ව පොලියක් 140මයි. වසරේ පොලිය ලාභයට එකතු කරා ගෙව්ව පොලිය 15න් අඩු කරා. ඊළඟට පොලී ආදායම ළමයි පොලී ආදායම් කියන්නේ ආයෝජන කටයුතුනේ. ඒක නිසා මේකත් මේ මෙතනින් අඩු වෙන්න ඕනේ 60. පොලී ආදායම කියන්නේ ආයෝජන කටයුතු නිසා ලාභෙට එකතු වෙලා තියෙන එක ලාභෙන් අඩු වෙනවා. ඊළඟට තොග වැඩිවීම කාරක ප්‍රාග්ධනයේ ඍණ 100යි තොග වැඩිවීම. ණයගැති වැඩිවීම ඒකත් ඍණ 60යි කාරක ප්‍රාග්ධනයේ ඍණ 60යි. ණය හිමි වැඩිවීම ධන 80යි. ණය හිමි වැඩිවීම ධන 80යි. උපචිත බදු වැඩිවීම ඕමි අපිට ඕනි අවුරුද්දේ බද්දද ගෙව්ව බද්දද? අපි මෙතන අඩු කරන්නේ මොන බද්දද? ගෙව්ව බද්ද. මට අවුරුද්දේ බද්ද කීයද කියන්නේ? අවුරුද්දේ බද්ද 80යි. මේකෙන් කීයක් උපචිත වෙලාද? උපචිත වැඩි වෙනවා කියන්නේ වැඩිපුර උපචිත වෙනවා 20ක්. අවුරුද්දේ බද්ද 80න් 20ක් උපචිතයි කියන්නේ 20ක් ගෙවී යුතුයිනේ. අවුරුද්දේ බද්ද 80න් 20ක් ගෙවී යුතුයි නම් ගෙවි කියලා. අවුරුද්දේ බද්ද 80. ඒකෙන් 20ක් ගෙවී යුතුයි කියන්නේ ගෙවි කියලා. ගෙව්වේ ළමයි 60. දැන් අඩු කරන් කීය දෙන්නේ 900. මෙන්න ළමයි මෙහි මුදල් ප්‍රවාහය 980ක්. එන්න ප්‍රශ්නාංක 20ට. සමාගමක ණයගැති පිරිවැටුම් අනුපාතයක් තුලින් පෙන්눔 කරන්නේ කුමක්ද? ඉහළ. ළමයි ඉහළ ණයගැති පිරිවැටුමක් තියනවා කියන්නේ ණයගැතිය ඉක්මනින් මුදල් ගෙවනවා කියන්නේ. ණයගැති පිරිවැටුම කියන්නේ පුතේ ණයගැතිය මුදල් ගෙවන මාර ගණනනේ. ඉහළ ණයගැති පිරිවැටුමක් තියනවා කියන්නේ ණයගැතිය වැඩි වාර ගණනක් සල්ලි ගෙවනවා කියන්නේ. ඒකට උත්තරය අංක 5 ණය එකතු කරගන්න යන කාලය අඩු බව. වැඩි වාර ගණනක් සල්ලි ගෙවනවා කියන්නේ යන කාලය අඩුයි කියන්නේ. වැඩි වාර ගණනක් ගෙවනවා කියන්නේ ණය එකතු කරන්න යන කාලය අඩුයි කියන්නේ. උත්තරය අංක 5. 21 සමාගමක ජංගම අනුපාතයේ වාර 2යි ශනික අනුපාතයේ 0.8යි. භාණ්ඩ ණයට මිලද ගැනීම තුලින් මෙම අනුපාත දෙකට සිදුවන බලපෑමනි. මෙන්න බලන්න මම ඕක හදන විදිහ. මේ වගේ ප්‍රශ්නයක් මේ විදිහට හදන්න පුරුදු වෙන්න. කොහොමද ජංගම අනුපාතය ගන්නෙ? ළමයි ජංගම අනුපාතය ගන්නෙ ජංගමවත්කම් බෙදීම ජංගම වගකීම. කොහොමද ශනික අනුපාතය ගන්නෙ? ශනිකවත්කම් බෙදීම ජංගම වගකීම. දැන් මේ ගානේ කියනවා ළමයි ජංගම අනුපාතය වාර 2යි. මම ඉලක්කම් ටිකක් දාගන්නවා මගේ විදිහට. ඒ කියන්නේ ජංගමවත්කම් 200 නම් මේක දෙකක් වෙන්න ජංගම වගකීම් කීයක් වෙන්න ඕනේ? මේ විදිහ ඉලක්කම් ටිකක් දාගමු. මේ ජංගම අනුපාතය දෙකක් වෙන්න වත්කමට 200 දැම්මොත් මේක කීයද? මේකට 2000 දැම්මොත් මේක කීයද? 1000යි. මේක දෙකක් නේ වෙන්න ඕනේ. මේකට 200යි මේකට 3යි දැම්මොත්. මේ ගානේ ශනික අනුපාතය ළමයි 0.8යි කියනවා. මේ ජංගම වගකීම් දෙපැත්තෙම තියෙන. يعني මේකේ ජංගම වගකීම් 100 නම් අපි මේකටත් දාමු කීයක් කියලාද? 100යි. මේක 100 නම් උඩ ශනික වත්කම් කීයක් වෙන්න ඕනේ? 0.8 වෙන්න. 0.8 වෙන කීයක් වෙන්න ඕනේ? 80ක් වෙන්න. හරිනේ? පුතේ මේකේ ජංගම වගකීම් 100 නම් මෙතනත් ජංගම වගකීම් 100මයි. හැබැයි මේක 0.8ක් වෙන්න නම් උඩ එක 200ක් වෙලා බෑ කීයද වෙන්න ඕනේ? 80යි. ඔන්න දැන් තියෙන තත්වෙනේ. මෙන්න දැන් ණයට භාණ්ඩ ගන්නවා කියන අපි හිතමු රුපියල් 20ක භාණ්ඩ ණයට ගන්නවා. 20ක භාණ්ඩ ගන්නවා 20000ක භාණ්ඩ ගන්නවා ණයට. හරි පුතේ. ණයට භාණ්ඩ ගත්තාම වත්කම් මොනවා වෙනවද? කියන්නේ 20ක භාණ්ඩ ණයට ගත්තාම වත්කම් මොනවා වෙනවද? ඒතර 200 වත්කම් 220 වෙනවා. වගකීමුත් මොනවා වෙනවද? ණයට ගන්නකොට වගකීමුත් මොනවා වෙනවද? ඒ කියන්නේ මේ 100 වගකීම 120 වෙනවා. එතකොට දැන් 20ක භාණ්ඩ ණයට ගත්තට පස්සේ වෙන්නේ වත්කම් 220 වෙනවා. වගකීම් 120 වෙනවා. මට මේකෙන් මේක බෙදලා කීයද කියන්නේ? දැන් අනුපාතය කීයද? 220 220 බෙදන්න 120. කීයද පුතේ? 1.8යි. ඔන්න දැන් මේකට එන්න. මේකට එන්න.
දැන් ළමයි තොගේ ගත්ත කියලා ශනිකවත්කම් වැඩි වෙනවා. දැන් 20ක තොගේ ගන්නකොට තොගේ ගත්ත කියලා ශනිකවත්කම් වැඩි වෙනවද? ළමයි ශනිකවත්කම් ඇතුලේ තොගේ තියෙනවද? ශනිකවත්කම් කියන්නේ ජංගමවත්කම් වලින් තොගේ අයින් කරපු එකනේ. ඒතකොට ජංගමවත්කම් වලින් තොගේ අයින් කරා නම් බාණ්ඩ ගැනීමේදී ශනිකවත්කම් වෙනස් වෙන්නේ නැහැ. ශනිකවත්කම් කීමද? 80මයි. බාණ්ඩ ණයට ගත්ත කියලා බාණ්ඩ තොගේ පුතේ ශනිකවත්කම් ඇතුලේ නෑනේ. ඒ ශනිකවත්කම් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ණයට ගන්නකොට ඒ 100 වගකීම කීය වෙනවද? 120 වෙනවා. ශනිකවත්කම් වෙනස් වෙන්නේ නැහැ. වගකීම් වැඩි වෙනවා. දැන් කීයද? කීයද පුතේ? 0.6යි. ඔන්න බාණ්ඩ ණයට ගත්තාම වෙන්නේ මොකක්ද? ජංගම අනුපාතය 2 සිට 1.8ට අඩු වෙයි. ශනික අනුපාතයත් 0.8 සිට 0.6ට අඩු වෙයි. ජංගම අනුපාතයත් අඩු වෙයි, ශනික අනුපාතයත් අඩු වෙයි. ලියාගන්න එක හැම වෙලෙම පුරුදු වෙන ළමයි ජංගම අනුපාතය සහ ශනික අනුපාතය අනුපාතයක් දීලා ඔයාගෙන් ඔය වෙනස්කම් ඉල්ලනවා නම් ඔය වගේ ඉලක්කම් දාලා උත්තරේ ගන්න පුරුදු වෙන්න. එතකොට තමයි හරිම උත්තරේ ගන්න පුළුවන්. එන්න ප්‍රශ්න අංක 22ට. ආර්ථික ඇනවුම් ප්‍රමාණයේ ආකෘතියට අදාළ නිවැරදි එක EOQ වල නිවැරදි එක. වැඩි කරන ලද ඇනවුම් ප්‍රමාණය සමග ඍජුවම මුළු ඇනවුම් පිරිවැය වැඩි වේ. නිවැරදිද නේද? ඇනවුම් ප්‍රමාණය අනුව මුළු ඇනවුම් පිරිවැය වැඩි වේ. ළමයි ඇනවුම් ප්‍රමාණය සමග ඍජුව මුළු ඇනවුම් පිරිවැය වැඩි වේ කියලා අපිට කියන්න බෑනේ. හරිනේ? ඒ කියන්නේ ඇනවුම් ප්‍රමාණයට වැඩි කරන ලද ඇනවුම් ප්‍රමාණය සමග ඍජුව මුළු ඇනවුම් පිරිවැය වැඩි වේ කියලා අපිට හිතන්න බෑ. ඒක වෙනස් වෙන්න පුළුවන්. B මුළු තබා ගැනීමේ පිරිවැය හා මුළු ඇනවුම් කිරීමේ පිරිවැය සමානයි. ඔව් ඒක හරිනේ. EOQ වලදී තබා ගැනීමේ මුළු පිරිවැයයි ලබා ගැනීමේ මුළු පිරිවැය සමානයි. ඒක හරි. C යලි ඇනවුම් ප්‍රමාණය ආර්ථික ඇනවුම් ප්‍රමාණයට කිසිදු විටක සමාන විය නොහැක. හැබැයි අපි ගණන් හදද්දී දෙක සමානයි කියලා හිතනවා නේද? ගණන් හදද්දී ළමයි අපි ආර්ථික ඇනවුම් ප්‍රමාණයයි යලි ඇනවුම් ප්‍රමාණය සමානයි කියලා හිතනවා. ඒක හැම වෙලෙම සමාන වෙන්නේ නැහැ කියන්න බෑ. උත්තරේ B පමණයි. B පමණයි. 22ට B. ඊළඟට 23 හා 24. ශ්‍රමයේ සම්බන්ධ ගානක් ඉල්ලනව ළමයි ඍජු වේතනයයි නිෂ්පාදන පොදු කාර්යයගෙන. මේකේ ඍජු වේතනය ගන්න පොතේ නිෂ්පාදන සේවකයාගේ වියදම්. ඍජු වේතන විදිහට ගන්නේ මතක තියාගන්න ඍජු වේතන විදිහට ගන්නේ නිෂ්පාදන සේවකයාගේ වියදම් ටික. ඍජු ශ්‍රමිකයා කියන්නේ නිෂ්පාදන ශ්‍රමිකයන්නේ. එතකොට මේ නිෂ්පාදන ශ්‍රමිකයාගේ වියදම් තමයි ඍජු වේතන විදිහට ගන්නෙ. හැබැයි ඔතන තියෙන හැම එකම ගන්නෙ නෑ මෙන්න මේ ටික විතරයි ඍජු ශ්‍රමයට එන්නේ පුතේ. මේ නිෂ්පාදන සේවකයාගේ මෙන්න මේ ටික විතරයි ඍජු ශ්‍රමයට එන්නේ. නිෂ්පාදන සේවකයාගේ මූලික වැටුප ගන්නවා ඒක ඍජු. නිෂ්පාදන සේවකයාගේ මූලික වැටුප ඍජු. දිරිදීමනාව ඍජු. දිරිදීමනාව ඍජු. ප්‍රසාද දීමනාව ලාභේ මතනේ. ළමයි ලාභේ මත ගෙවන ප්‍රසාද දීමනාව වක්‍ර වියදමක් පරිපාලන වියදමක් මතක තියාගන්න. ලාභේ මත ගෙවන ප්‍රසාද දීමනාව ඍජු වෙන්නේ නැහැ පුතේ. ඒක පරිපාලන වියදමක්. ලාභේ මත ගෙවන ප්‍රසාද දීමනාව ඍජු වෙන්නේ නැහැ පරිපාලන වියදමක්. දැන් මේකට අමතරව ගන්න තියෙන මෙන්න මේ දෙක. සමාගමේ අර්ථ සාධක 1200යි සමාගමේ බාරකාරය 400. මතක තියාගන්න. සමාගමේ අර්ථ සාධක දායකයයි සමාගමේ බාරකාර දායකයයි ඍජු. මේ දෙක එකතුව තමයි ඍජු වෙන්නේ. 9000යි 10600යි. මේ දෙක මතක තියාගන්න. සමාගමේ ආයතනයේ අර්ථ සාධක දායකයයි ආයතනයේ බාරකාර දායකයයි කියන දෙකම ඍජු. මම එකතුව ගත්ත වැරදිද? 1000යි 800යි 1000යි අතිකාල දීමනාව ගත්තේ නෑ මම නේද පුතේ? මම ප්‍රසාද දීමනාවක් තව එකක් තියෙනවා මගේ අතිකාල දීමනාවක් 500ක හො. අතිකාල දීමනාවක් තියෙනවා 500ක. එතකොට 1000යි 800යි අතිකාල දීමනාව 500යි ප්‍රසාද දීමනාව 400 ගන්නෙ නෑ. අන්තිමට ආයතනයේ අර්ථ සාධකේ ආයතනයේ බාරකාරකේ එකතුව 11100යි ඍජු. ඊළඟට නිෂ්පාදන පොදු කාර්යය. පුතේ නිෂ්පාදන පොදු කාර්යවලට ගන්නේ ඔය නිෂ්පාදන සුපරීක්ෂකගේ වැටුප් ටික. ඍජු වැටුපට ගන්න නිෂ්පාදන සේවකයාගේ නිෂ්පාදන පොදු කාර්යය ගන්න පුතේ සුපරීක්ෂකගේ වියදම්.
සුපරීක්ෂකගේ මූලික වැටුප ගන්නවා. සුපරීක්ෂකගේ දිරි දීමනා අපි කාල දීමනාව ගන්නවා. හැබැයි එයාගේ ප්‍රසාද දීමනාව ගන්නෙ නෑ ලාභය මත නිසා. සුපරීක්ෂකගේ ප්‍රසාද දීමනාව ගන්නෙ නෑ ලාභය මත නිසා. අවසානයේ ආයතනයේ අර්ථ සාධකයේ 900යි ආයතනයේ බාරකාරය 300යි ගන්නවා. අවසානයේට ආයතනයේ අර්ථ සාධකයයි ආයතනයේ බාරකාරයයි කියන දේ ගන්නවා. ඒ ටික එකතුව පොදුකාරය කීයද? 8800යි. හරිනේ. අන්තිමට ළමයි කියන්නේ 23ට උත්තරේ අංක 5. 23ට උත්තරේ අංක 5. 24 ඉල්ලනවා ළමයි මුළු ශ්‍රම පිරියවුදේ මතක තියාගන්න මේ. මුළු ශ්‍රම පිරියව හැදෙන්නේ මේ තුන එකතුවෙන්. දල වැටුපයි ආයතනයේ අර්ථ සාධකය සහ ආයතනයේ බාරකාරය කියන තුන එකතුව. මෙන්න මේ තුන එකතුවෙන් තමයි ළමයි මුළු ශ්‍රම පිරිවැය කියන එක හැදෙන්නේ. දල වැටුපයි ආයතනයේ අර්ථ සාධකයයි ආයතනයේ බාරකාරයයි. මේ ගානි සේවකයෝ දෙන්නයිනේ. නිෂ්පාදන සුපරීක්ෂක මේ දෙන්නගෙම දල වැටුප් දෙක එකතුව ගන්න. ඒ කියන්නේ 9900යි 7700යි. මේ දෙන්නගෙම දල වැටුප් දෙක එකතුව වෙන්නේ කීයද පුතේ? 7යි 16යි 17යි 600ද? මේ දෙන්නගේ දල වැටුප් දෙක එකතුව 17යි 600යි. ආයතනයේ අර්ථ සාධක දෙක එකතුව වෙන්නේ 1200යි 900යි. දෙන්නගෙම එකතුව 1200යි 900 කියන්නේ 2100යි. ආයතනයේ බාරකාර දෙක එකතුව ආයතනයේ බාරකාර වෙන්නේ 400යි 300යි. ආයතනයේ බාරකාර 400යි 300යි කියන්නේ කීයද? 700යි. එහෙනම් මුළු ශ්‍රම පිරිවැය හැදෙන්නේ දල වැටුපයි ආයතනයේ අර්ථ සාධකයි ආයතනයේ බාරකාර කියන තුනේ මේකතුව කීයද? 20400. මෙන්න ළමයි මුළු ශ්‍රම පිරිවැය 24ට උත්තරේ අංක 2. 24ට උත්තරේ අංක 2. බලන්න පුතේ ප්‍රශ්නාංක 25 26 නිමවුම් එකලස් දෙපාර්තමේන්තු දෙකක් දීලා ආයතනයේ මුළු පොදුකාර්ය පිරිවැය ඉල්ලනවා. ළමයි මුළු ආයතනයේ අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැයනේ අහන්නේ. ආයතනයේ සම්පූර්ණ පොදුකාර්ය පිරිවැයනේ ඉල්ලන්නේ. ඔයා බලන ළමයි අපි අන්තර්ගහන අනුපාතය කියන එක ගණනය කරන්නේ පුතේ අයවැයගත පොදුකාර්ය පිරිවැය ඒකට අදාළ අයවැයගත පදනමින් බෙදන්නේ. අපි අන්තර්ගහන අනුපාතය ගන්න අයවැයගත පොදුකාර්ය පිරිවැය බෙදනවා අයවැයගත පදනමින්. මේ ගන්නේ දෙපාර්තමේන්තු දෙකයි. එකක් නිමවුම් අනිත් එක එකලස්. නිමවුම් එකලස්. නිමවුම් දෙපාර්තමේන්තුවේ අන්තර්ගහන අනුපාතය 100යි කියලා දෙනවා. එකලස් දෙපාර්තමේන්තුවේ අන්තර්ගහන අනුපාතය 80යි කියලා දෙනවා. හැබැයි අපි හොයන්න ඕනි මෙන්න මේ අයවැයගත පොදුකාර්ය පිරිවැය තමයි දීලා නැත්තේ. මේ ගානේ දීලා නැහැ. නිමවුම් දෙපාර්තමේන්තුවේ අයවැයගත පොදුකාර්ය කීයද? එකලස් දෙපාර්තමේන්තුවේ අයවැයගත පොදුකාර්ය පිරිවැය කීයද? හැබැයි මේක බෙදන්න ඕනේ අයවැයගත පදනමින්. අහගෙන ඉන්න. නිමවුම් දෙපාර්තමේන්තුවේ පදනම කීයද කියලා මොකක්ද කියලා දෙන්නේ නැහැ නේ. යන්ත්‍ර පැයද ශ්‍රම පැයද කියලා දෙන්නේ නැහැ නේ. පදනම දෙන්නේ නැත්නම් ළමයි පදනම හොයන්නේ මේ විදිහට. ඔයා නිමවුම් දෙපාර්තමේන්තුවේ තීරුව බලන්න. ඒකේ අයවැයගත යන්ත්‍ර පැය 8000යි අයවැයගත ශ්‍රම පැය 15000යි. මම අනේ වැඩියෙන් පාවිච්චි වෙන්නේ නිමවුම් දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර පැයද ශ්‍රම පැයද? බලන නිමවුම් දෙපාර්තමේන්තුවේ පදනම දෙන්නේ නැහැ නේ ළමයි යන්ත්‍ර පැයද ශ්‍රම පැයද කියලා. පදනම දෙන්නේ නැත්නම් ඔයා පදනම හොයන්නේ මේ විදිහට. නිමවුම් දෙපාර්තමේන්තුවේ අයවැයගත යන්ත්‍ර පැය ගාන 8000යි අයවැයගත ශ්‍රම පැය ගාන 15000යි. 8000යි 15000 දෙකින් වැඩි 8ද 15ද? එහෙනම් මෙයාලා වැඩියෙන් පාවිච්චි වෙන්නේ ශ්‍රම පැය නේද? එහෙනම් මෙයාලගේ පදනම වෙන්නේ පුතේ ශ්‍රම පැය වෙච්ච කීයද? 15000. ඔන්න මෙයාලගේ පදනම වෙන්නේ 15000. ශ්‍රම පැය ගාන 15000 තමයි නිමවුම් එකේ පදනම. එකලස් එකේ බලන්න. එකලස් එකේ අයවැයගත යන්ත්‍ර පැය 10000යි ශ්‍රම පැය 8000යි. එකලස් එකේ වැඩි ශ්‍රම පැයද දැන් යන්ත්‍ර පැයද? එකලස් එකේ යන්ත්‍ර පැය 10යි ශ්‍රම පැය 8යි. දැන් එකලස් එකේ වැඩි යන්ත්‍ර පැය කීයද? 10000. එනම් මේකේ පදනමට ගන්නේ යන්ත්‍ර පැය ගාන 10000. දැන් හරස් ගුණෙද දැම්මොත් ළමයි 15000න් වැඩි කරොත් මෙතන කීය දෙන්නේ? ලක්ෂ 15යි. මෙන්න නිමවුම් එකේ
පොදුකාර්ය ලක්ෂ 15යි මෙතන කීයද? ලක්ෂ 8යි. හරස් ගුණිත දාලා x හොයන්න නිමවුම් එකේ පොදුකාර්ය ටික ලක්ෂ 15ක් කියලා එනවා. එකලස් එකේ පොදුකාර්ය ලක්ෂ 8ක් කියලා එනවා. මුළු ආයතනයේම පොදුකාර්ය ඉල්ලන්නේ. ආයතනයේම පොදුකාර්ය මේ දෙකේ එකතුව කීයද? ලක්ෂ 23යි. මෙන්න නිමවුම් එකේ පොදුකාර්ය මෙන්න එකලස් එකේ පොදුකාර්ය දෙකේ එකතුව මෙන්න ආයතනයේම පොදුකාර්ය ලක්ෂ 23යි. 25ට උත්තරය අංක 1. 26 කියනවා මුළු ආයතනයේටම අවශෝෂණය කළ පොදුකාර්ය ළමයි. මුළු අවශෝෂණය කළ පොදුකාර්ය පිරිවැය ගන්නේ මුළු අවශෝෂණය කළ පොදුකාර්ය පිරිවැය ගන්නේ ළමයි. අන්තර්ගහන අනුපාතය වැඩි කරනවා මුළු සත්‍ය පැය ගානේ. මුළු සත්‍ය පැය ගානේ වැඩි කරා. දැන් උදාහරණයක් ළමයි ඒකකයකට අවශෝෂණය කරපු ගාන බලන්නේ ඒකකයකට අවශෝෂණය කරපු ගාන බලන්නේ අන්තර්ගහන අනුපාතය එකක් හදන්න ගිය පැය ගානේ වැඩි කරන්නේ. ඒකකයක පොදුකාර්ය ගන්න අන්තර්ගහන අනුපාතය වැඩි කරන්නේ එකක් හදන්න ගිය පැය ගානෙන්නේ. මුළු අවශෝෂණය කරපු ගිල්ලනවා නම් මතක තියාගන්න අන්තර්ගහන අනුපාතය වැඩි කරන්නේ ගිය මුළු සත්‍ය පැය ගානේ. මුළු අවශෝෂණය කළ පොදුකාර්ය ඉල්ල නිසා අන්තර්ගහන අනුපාතය වැඩි කරන්නේ මුළු සත්‍ය පැය ගානේ. පදනම් දෙකයි. නිමවුම් පදනම ළමයි නිමවුම් පදනමේ අන්තර්ගහන අනුපාතය 100යි. ඒ වගේම නිමවුම් පදනමේ මේ ගත්ත පදනම මොකක්ද? ශ්‍රම පැයනේ. නිමවුම් එකේ ගත්ත පදනමත් ශ්‍රම පැයනේ. බලන නිමවුම් එකේ සත්‍ය ශ්‍රම පැය ගාන කීයද? සත්‍ය ශ්‍රම පැය ගාන කීයද පුතේ? 14000යි. ඒ කියන්නේ 114,000න් වැඩි කරොත් කීයද එතන? ලක්ෂ 14යි නිමවුම් එකකින් අවශෝෂණය වෙන ටික. මෙන්න නිමවුම් එකකින් අවශෝෂණය වෙන මුළු ටික. එකලස් එකක් තියෙනවා. එකලස් එකේ අන්තර්ගහන අනුපාතය 80යි. එකලස් එකේ පදනම තියෙන්නේ මේනේ. එකලස් එකේ පදනම යන්ත්‍රපැය. එකලස් එකේ පදනම යන්ත්‍රපැය. මට කියන්නේ එකලස් වල සත්‍ය යන්ත්‍රපැය කීයද මුළු? එකලස් දෙපාර්තමේන්තුවේ සත්‍ය යන්ත්‍රපැය ගන්න 12000යි. ඒ කියන්නේ 80 වැඩි වෙනවා කීයද? 12000න්. පුතේ 80 12000න් වැඩි කරාම කීයද? කීයද පුතේ? 80 12000න් වැඩි වුණාට කීයද? 9 ලක්ෂ. මෙන්න එකලස් එකේ අවශෝෂණය වෙච්ච ගාන 9 ලක්ෂ. නිමවුම් එකකින් අවශෝෂණය වුණේ මෙච්චරයි. එකලස් එකකින් අවශෝෂණය වුණේ මෙච්චරයි. දෙකේ එකතුව තමයි මුළු අවශෝෂණය වෙච්ච ගාන කීයද? 23 ලක්ෂ 60000යි. මතක තියාගන්න මුළු අවශෝෂණය වෙච්ච ගාන ගන්නේ අන්තර්ගහන අනුපාතය මුළු සත්‍ය පැය ගානින් වැඩි කරනවා. නිමවුම් සහ එකලස් කියන දෙකේ. ඊළඟට ප්‍රශ්න අංක 27. නිෂ්පාදන ඒකක 10000කදී වාර්ෂිකව නිෂ්පාදනය කරන සමාගමක ඒකකයක ප්‍රාථමික පිරිවැය 80ක් වන අතර එය විචල්්‍ය පිරිවැය විතරක් කියලා කියනවා. ඒකක 10000කදී මුළු නිෂ්පාදන පොදුකාර්ය 1,15,යි ප්‍රාථමික පිරිවැයෙන් 80ක් නිෂ්පාදන පොදුකාර්යයෙන් විචල්්‍ය වේ කියලා කියනවා. ආයතනයේ පුතේ මුළු ස්ථාවර පිරිවැයනේ දිල්ලා. මුළු ස්ථාවර පිරිවැය. මෙයාලගේ බලන්න මේ ගාණ්ඩේ ප්‍රාථමික පිරිවැය කීයද පුතේ? sorry නිෂ්පාදන පොදුකාර්ය කීයද? මෙයාලගේ නිෂ්පාදන පොදුකාර්ය ලක්ෂ 15යිනේ පුතේ. මේ නිෂ්පාදන පොදුකාර්ය ලක්ෂ 15යි. මේ 15 ලක්ෂ 15 කියන්නේ ප්‍රාථමික පිරිවැයෙන් 80ක් නිෂ්පාදන පොදුකාර්ය විචල්්‍යය කියනවා. කල්පනාවෙන් බලන්න. ළමයි මේ ගාණි කියනවා නිෂ්පාදනය කරන එකක ගාන 10000යි. එකක ප්‍රාථමික කීයද? එකක ප්‍රාථමික කීයද? එහෙනම් අපි ප්‍රාථමික පිරිවැය කීයද කියන්නේ? මේ ගානේ ප්‍රාථමික පිරිවැය කීයද? ළමයි ඒකක 10000 එකක ප්‍රාථමික 80 නම් ලක්ෂ 8යි මොන පිරිවැයද? ප්‍රාථමික පිරිවැය. හරි? ප්‍රාථමික පිරිවැය ලක්ෂ 8ක් වන අතර. ඒ විචල්්‍ය පිරිවැය පමණක් වේ. ඒක විචල්්‍ය පිරිවැය විතරයි කියනවනේ ප්‍රාථමික පිරිවැය. ඒකක 10000 දී මුළු නිෂ්පාදන පොදුකාර්ය දැන් ඒකක 10000යි මුළු පොදුකාර්ය පිරිවැය ලක්ෂ 15යි. පොදුකාර්ය පිරිවැය ටික ලක්ෂ 15යි. ප්‍රාථමික පිරිවැයෙන් 80ක් පොදුකාර්ය ඇතුළු දෙන විචල්්‍ය මේ
මේ පොදු කාර්යක ළමයි කොටස් දෙකයි. මේ පොදු කාර්යක කොටස් දෙකයි මොනවද? පොදු කාර්ය තුලේ විචල්්‍ය කැලලකුත් තියෙනවා මොන කැලලකුත් තියෙනවද? පොදු කාර්ය කියන එක ඇතුලේ විචල්්‍ය කැලලකුත් තියෙනවා ස්ථාවර කැලලකුත් තියෙනවා. මේ පොදු කාර්යයෙන් විචල්්‍ය වෙන්නේ මේ ප්‍රාථමික පිරිවෙන් 100 කීයක්ද? 80ක්. අපේ ප්‍රාථමික පිරිවෙන් ලක්ෂ 8යිනේ. මේ ලක්ෂ 8න් 180ක් කියන්නේ 6,40,000ක් විචල්්‍ය කැලල. ප්‍රාථමික පිරිවෙන් ලක්ෂ 8න් 180ක්ලු මේක ඇතුළේ දෙන විචල්්‍ය කැලල. ලක්ෂ 8ට 180ක් කියන්නේ විචල්්‍ය කැලල 640යි. ඒතර ලක්ෂ 15න් 640ක් විචල්්‍ය නම් ස්ථාවර ටික කීයද? මෙන්න 8 ලක්ෂ 60,000යි මේක ඇතුළේ දෙන ස්ථාවර ටික. ඉල්ලන්නේත් ළමයි ස්ථාවර පිරිවෙන්. පොදු කාර්ය ඇතුළේ දෙන ස්ථාවර පිරිවෙන් 8 ලක්ෂ 60,000ක් එනවා. ප්‍රශ්නාංක 28 සමාගමේ ස්ථාවර පිරිවෙන් ඉල්ලනවා. ළමයි ඕනෑම ගානක ලාභය ගණනය කරන්න පුළුවන් මුළු දායකයෙන් ස්ථාවර පිරිවෙන් අඩු වුණාම ළමයි ශුද්ධ ලාභය කියන එක එනවා. හොඳට මතක තියාගන්න මේ සූත්‍රය. ඕනෑම ව්‍යාපාරයක මුළු දායකයෙන් ස්ථාවර පිරිවෙන් අඩු වුණාම ශුද්ධ ලාභය එනවා. මේ ගානේ මුළු දායකයේ ගන්න මේ විදිහට පුතේ මතක තියාගන්න. මේ ගානේ මුළු දායකයේ ගන්න පුළුවන් විකුණුම් 1000යිනේ. විකුණුම් 1000න් 20ක් දායකය. ළමයි දායකයේ 20යි කියන එක තේරුම මොකක්ද? දායකයේ 20යි කියන්නේ විකුණුම් වලින් 20ක් දායකය කියන එක. දායක විකුණුම් අනුපාතයේ 20යි කියන්නේ විකුණුම් වලින් 20ක් දායකය. දැන් මේ ගානේ විකුණුම් 1000යිනේ. 1000න් 20ක් කියන්නේ මුළු දායකයේ 200යි. මේ ගානේ විකුණුම් 1000යි 1000ට 20ක් දායකය. හරිනේ? 1000ට 20ක් දායකයේ 200යි. ළමයි මේ ගානේ ලාභය ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන්. ආරක්ෂිතාන්තිකේ රුපියල් දායක විකුණුම් අනුපාතයෙන් වැඩි කරපු ගමන් ශුද්ධ ලාභය කියන එක. බලන්න ලාභය හොයන සූත්‍රය මේක අමතක ඇති වාට. මතක නැතුව ඇති. ව්‍යාපාරයක ලාභය ගන්න පුළුවන් පුතේ ආරක්ෂිතාන්තිකේ වටිනකම දායක විකුණුම් අනුපාතයෙන් වැඩි කරලා. මේ ගානේ ආරක්ෂිතාන්තිකේ වටිනකම ලක්ෂ 2යි. ඒක වැඩි කරන්න දායක විකුණුම් අනුපාතය 20යි. දැන් ළමයි ලක්ෂ 2කට 20යි කියන්නේ මේ ගානේ ලාභය කීයද? 40යි. දැන් දායකයේ 200 නම් ලාභය 40 නම් ස්ථාවර පිරිවෙන් කීයක් අඩු වෙන්නේ නැද්ද? 160ක්. මෙන්න ළමයි මේ සමාගමේ ස්ථාවර පිරිවෙන් 1,60,000යි. මේ ලාභය හොයපු සූත්‍රය මතක තියාගන්න. ආරක්ෂිතාන්තිකේ වටිනකම වැඩි කරනවා දායක විකුණුම් අනුපාතය. ආරක්ෂිතාන්තිකේ වටිනකම වැඩි කරනවා ළමයි දායක විකුණුම් අනුපාතයෙන් අන්න එතකොට අපිට ශුද්ධ ලාභය ගන්න පුළුවන්. 29 සමච්ඡේදන ලක්ෂ්‍යය නිවැරදි වේද? මුළු දායකයේ මුළු ස්ථාවර පිරිවැයට සමානයි ඒක හරි. මුළු විකුණුම් ආදායම මුළු පිරිවැයට සමානයි ඒකත් හරි. ආදායමට වියදම සමානයි. මුළු විචල්්‍ය පිරිවැය මුළු දායකයට සමාන ඒක වැරදි. ඒ හා බී තමයි හරි පුතේ. 29ට 4 30 ව්‍යාපෘතියක අනිකුත් සාධක නොවෙනස්ව පවතින විට ශුද්ධ වර්තමාන අගය වැඩි වේද යන්න දක්වන්න. වැඩි වෙන දේවල් ටික කියන්නේ නේ කියන්නේ. එක වට්ටම් අනුපාතය අඩු වුණොත් ළමයි වට්ටම් අනුපාතය අඩු වුණොත් වට්ටම් සාධකේ වැඩි වෙනවා. වට්ටම් අනුපාතය අඩු වෙනකොට වට්ටම් සාධකේ වැඩි වෙලා NPV වැඩි වෙනවා. ඒ හරි. B ආරම්භක ආයෝජනයේ වැඩි වෙනවා. පුතේ ආරම්භක ආයෝජනය කියන්නේ ගෙවීමක් නේ. ආරම්භක ආයෝජනය කියන්නේ ගෙවීමනේ. ඔය ආරම්භක ආයෝජනය ගෙවීම වැඩි වෙනවා කියන්නේ NPV අඩු වෙනවනේ. ගෙවන ගාන වැඩි වෙන NPV අඩු වෙනවනේ. ගෙවන්න NPV අඩු වෙනවා. ඒක උත්තරයක් නෙමෙයි. C ගලා යාම අඩු වෙනවන්න. එළියට ගලා යාම අඩු වෙන NPV වැඩි වෙනවා. ගලා යන්නේක අඩු වෙනවා. ගලා යන්නේක අඩු වෙනවා නම් NPV වැඩි වෙනවා. උත්තරේ ළමයි A හා C. උත්තරේ ළමයි A හා C. හරි. දැන් බලන්න පළවෙනි ප්‍රශ්න 30ට. දැන් පුතේ පළවෙනි ප්‍රශ්න 30ට එක ප්‍රශ්නයකට ලකුණු 4 ගානේ 120න් කීයද බලන්න. ප්‍රශ්නාංක 31.
ශ්‍රී ලංකාවේ ගිණුම් කරන පරිසරයට බලපාන රෙගුලාසිමේ ආයතන දෙකක්. දැන් පුතේ ලංකාවේ නීති රීතිවලට ගිණුම් කරන නීතියට බලපාන ආයතන තමයි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතන එකක්. ලකුණු දෙකයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සුරෙකුම්පත් හා විනිමය කමිෂන් සභාව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දෙකක් තිබ්බනම් ඇති. ලකුණු දෙක ගානේ 4යි. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සුරෙකුම්පත් හා විනිමය කමිෂන් සභාව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඕකෙන් ආයිතම දෙකක් තිබ්බනම් ඇති. ලකුණු දෙක ගානේ 4යි. ඊට පස්සේ මූල්‍ය ගිණුම් කරන්නේ වෙනස්කම්. පුතේ 32 තොරතුරු භාවිත කරන පාර්ශවය මූල්‍ය ගිණුම් කරන්නේ පුතේ සියලු පාර්ශව භාවිත කරනවා. මූල්‍ය ගිණුම් කරන්නේ ළමයි තොරතුරු භාවිත කරන පාර්ශවෙනි සියලු පාර්ශව එක ලකුණයි. කළමනාකරන ගිණුම් කරන්නේ පාවිච්චි කරන්නේ අභ්‍යන්තර පාර්ශව ලකුණයි. එහෙම නැත්නම් කළමනාකරුවෝ. දෙක භාවිත කරන තොරතුරු ළමයි මූල්‍ය ගිණුම් කරන්නේ පාවිච්චි කරන්නේ අතීත තොරතුරු. කළමනාකරන ගිණුම් කරන්නේ අනාගත තොරතුරු. කළමනාකරන ගිණුම් කරන්නේ අනාගත තොරතුරු. ලකුණ ගානේ ඒ කොටු 4ට ලකුණු 4ක් දාගන්න. පහත වැරදි නිසා වත්කම් හා හිමිකමට වන බලපෑම. මේ වැරදි නිසා දැක්කද? මේ වැරදි නිසා වන බලපෑමනේ අහන්නේ. වැරද්ද නිසා 5000ක හරපතක් බැරපතක් ලෙස සටහන් කරනකොට පුතේ හරපතක් කියන්නේ ආපසු යැවුම්. බැරපතක් කියන්නේ ආපසු එවුම් වල දාලානේ. අහගෙන ඉන්න. ආපසු යැවුම් ආපසු එවුම් වල දාලා. යැවුම් එවුම් වල දැම්මහම ණයගැතියගෙන් අඩු වෙනව නේද? ආපසු යැවුම් ණය හිමියටනේ යන්නේ. ආපසු යැවුම් හරිනම් යන්න ඕනි ණය හිමියට. හැබැයි එවුම් වල දැම්මොත් ඒක ණයගැතියගෙන් අඩු වෙනවා. ණයගැතියගෙන් අඩු වෙනවා කියන්නේ වත්කම් මොනවා වේද? අඩු වේ. ලකුණයි. වත්කම් අඩු වෙනවා ළමයි. එවුම් වල දැම්මනම් ණයගැතියගෙන් අඩු වෙනවනේ. ණයගැතියගෙන් අඩු වෙනකොට වත්කම් අඩු වෙනවා. හිමිකමන මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. ඇයි? එවුම් අපි විකුණුම් වලට යටින් අඩු කරනවනේ. විකුණුම් වලට යටින් එවුම් අඩු වෙනකොට ළමයි ආදායම අඩු වෙලා ලාභෙ මොනවද වෙන්නේ? අඩු වෙනවා. ලාභය අඩු වෙනකොට හිමිකම අඩු වේ. වත්කම් අඩු වේ, හිමිකම අඩු වේ. එවුම් විකුණුම් වලට යටින් අඩු කරන්නේ. විකුණුම් වලට යටින් අඩු වෙනකොට ආදායම් අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා. 10000ක ඉදිරියට ගෙවූ විදුලිය වියදමක් ලෙස දාන. ළමයි ඉදිරියට ගෙවූ කියන්නේ වත්කම වියදමේ දැම්මනම් පැහැදිලිව වත්කම අඩු වෙනවා. ඉදිරියට ගෙවූ විදුලිය කියන්නේ වත්කමක් වෙන්නේ නැහැ. වත්කම වියදමේ දැම්ම කියන්නේ පැහැදිලිව වත්කම් අඩු වේ. හිමිකම වියදමේ දැම්මගෙන වියදම නිසා ලාභය අඩු වෙනවා. ඉදිරියට ගෙවූ වියදම ළමයි තියෙන්නේ වියදම් ගොඩේ. වියදම් වැඩි වෙනකොට ලාභය අඩු වෙනවා. හිමිකම අඩු වේ. ඒ හතරම අඩු වේ. ලකුණ ගානේ ලකුණු 4ක් දාගන්න. 34 ළමයි ගුණාත්මක ලක්ෂණ අහනවා. 1. සෑම වර්ෂයකම තොගාගේ කරන්නේ 5-4 ක්‍රමයට සැසඳිය හැකි බව. මේ අහන්නේ ගුණාත්මක ලක්ෂණය සංකල්පනාත්මක රාමුවේ තියෙන්නේ. සෑම වසරකම 5-4 ක්‍රමයට තොගාගේ කිරීම ළමයි සැසඳිය හැකි බව ලකුණයි. ඉඩම් ගොඩනැගිලි ප්‍රත්‍යාගන වටිනාකම පොත්වලට ගත්තොත් අදාළ බව ආරක්ෂා වෙන්නේ. ප්‍රත්‍යාගනනය කරොත් අදාළ බව. කල්බදු ක්‍රමයටගත් රටයක් වත්කමක් විදිහට ගත්තොත් විශ්වාසනීය නියෝජ්‍යත්වය. මොකද ළමයි කල්බදු රටේ වත්කම් වලට ගැනීමෙන් ප්‍රමිත ආරක්ෂා වෙනවනේ. කල්බදු රටේ වත්කම් වලට ගත්තොත් ප්‍රමිත ආරක්ෂා වෙනවා. ප්‍රමිත ආරක්ෂා වෙනකොට ඒවා විශ්වාස කියන්නේ ප්‍රමිත අනුව හදලා තියෙන්නේ. ඒකනේ විශ්වාස කරන්න පුළුවන් විශ්වසනීය නියෝජ්‍යත්වයේ ලකුණයි. ගිණුම් පිළියෙල කිරීමේදී නිශ්චිත ආකෘතියක් තියෙනවා. ළමයි නිශ්චිත ආකෘතියක් තියෙනවා අවබෝධ කරගත හැකි බව වැඩි වෙනවා. සැසඳිය හැකි බවත් වැඩි වෙනවා. හැමෝම එකම ආකෘතියට හදනකොට සසඳන්න ලේසි පුතේ. එතකොට ගුණාත්මක ලක්ෂණ වෙන්නේ අවබෝධ කරගත හැකි බව සහ සැසඳිය හැකි බව. ලකුණු 4ක් දාගන්න. 35 බැංකු ප්‍රකාශයේ ශේෂය දීලා මූල්‍ය තත්ත්වයේ මුදල් ශේෂය කියන්නේ ළමයි ඔය ඉල්ලන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුම ශේෂය. මෙන්න මේ ශේෂය ඉල්ලන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුම ශේෂය ඉල්ලන්නේ බැංකු සසුදුම කුඩේක. බැංකු ප්‍රකාශයේ ශේෂය 60යි.
උපලබ්ධි නො වූ 25 අඩු වේ. උපලබ්ධි නො වූ චෙක් අඩු වෙනවා. ඉදිරිපත් නො වූ චෙක් එකතු වෙනවා. බැංකු ගාස්තු ඍජු ප්‍රේෂණ ගන්නේ නැහැ. දැන් 60ට 25 එකතු වෙලා 18 අඩු කරන්න. 60ට 25 එකතු වෙලා 18 අඩු වුණා මෙන්න සංශෝධිත ශේෂය කීයක් එනවද? 67ක් එනවා. මේ සංශෝධිත ශේෂය 67000 තමයි අපි මොකේ පෙන්වන්නේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්නේ. ළමයිව මතක තියාගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන මුදල් ශේෂය කියන්නේ පුතේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයට. සංශෝධිත ශේෂය බැංකු සැසඳිලි උඩින්ම දාන්නේ ඒකනේ. ඒතකොට සංශෝධිත එක 67000 තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්නේ. 67000යි ලකුණු 4ක් දාගන්න හරිනම්. ලකුණු 4ක් දාගන්න. ඊළඟට ලාභ අරමුණු කර නොගත් සංවිධානයක වෙනස්කම් අහනවා. ලැබීම් ගෙවීම් ආදායම් වියදම් අතර මේ තොරතුරු ටික අහනවා. 1. අරමුණ. පුතේ ලැබීම් ගෙවීම් ගිණුමක අරමුණ වෙන්නේ අවසාන මුදල් ශේෂයේ සෙවීම ලකුණයි. ලැබීම් ගෙවීම් ගිණුම කියන්නේ මුදල් ගිණුම වගේ එකක් නේ. ඒකේ අරමුණ අවසාන මුදල් ශේෂයේ සෙවීම ලකුණයි. ආදායම් වියදමේ ළමයි අරමුණ වෙන්නේ අතිරික්තය හෝ ඌනතාවයේ සෙවීම. ආදායම් වියදම් නම් අතිරික්තය හෝ ඌනතාවයේ සෙවීම ලකුණයි. පදනම ලැබීම් ගෙවීම් ගිණුම හදන්නේ ළමයි මුදල් පදනමට. හැබැයි ආදායම් වියදම් හදන්නේ උපචිත පදනමට. මුදල් පදනම උපචිත පදනම ලකුණු දෙකයි. ඊළඟට ප්‍රශ්න අංක 39 සංකල්ප ටික ලියමු. ව්‍යාපාරයේ හිමිකරුගේ පෞද්ගලික වියදම් ව්‍යාපාරයේ මුදලින් ගෙවනවා නම් ඒකක සංකල්පය. අයිතිකාරයාගේ සල්ලි වලින් වියදම් ගෙවනවා නම් ඒකක. ඉදිරියට ගෙවූ කුලී වත්කම් වල දාන්නේ උපචිත. ඉදිරියට ගෙවූ කුලී හඳුනගන්නේ ළමයි උපචිත. මුදල් නොලැබුණද ණයට විකුණුම් ආදායමේ ගන්න උපලබ්ධි. ණයට විකුණුම් උපලබ්ධි නිසා තමයි විකුණුම් විදිහට ගන්න. වගකීම් සහ දෙකේට වෙන් කරන්නේ පුතේ ආරක්ෂණ නැත්නම් විචක්ෂණ. ආරක්ෂණයම නැත්නම් විචක්ෂණ. ලකුණ ගන්න ලකුණු 4ක් දාගන්න. ළමයි ප්‍රශ්න අංක 38. දැන් මේ ව්‍යාපාරයේ පුතේ අවසාන තොගය තමයි විනාශ වෙන්නේ. ප්‍රශ්න අංක 38 බලන්න අවසාන තොගය විනාශ වෙනවා. හැබැයි මේ අවසාන තොගය විනාශ වුණාට මේකෙන් බේර ගන්නවා 50000ක තොගයක්. හැබැයි අපෙන් කියන්නේ මේ අවසාන තොගය කියන එක විනාශ වෙනවා කියලා. එහෙනම් අපි හොයන්න ඕනි ළමයි මේ විනාශ වෙච්ච අවසාන තොගය කීයද කියලා තමයි හොයන්න ඕනි. ඔන්න දැන් විනාශ වෙච්ච අවසාන තොගය හොයන්න යන්නේ. මුලින්ම මේ ගානේ ළමයි ආරම්භක තොගය දෙනවා පුතේ 200 මෙන්න. මේක ලේසි ආරම්භක තොගය 200යි. ගැනුම් 1800යි මෙන්න ගැනුම් ටික. විකුණුම් 2400යි මෙන්න විකුණුම්. විකුණුම් වලින් 20%ක් දල ලාභය. දැලමයි විකුණුම් 2400යි 2400ට 20%ක් කියන්නේ කීයද දල ලාභය? 480යි. මේක 2400 නම් මේක 480 නම් කීයද විකුණුම් පිරිවැය? 1920යි. මේක 1920 වෙන්න නම් ළමයි මේක 1920 වෙන්න නම් අවසාන තොගේ විදිහට කීයක් අඩු වෙන්න ඕනේද? 80ක්. එහෙනම් මේ ගානේ අවසාන තොගේ කීයද පුතේ? 80නේ. දැන් මේ අවසාන තොගේ 80 තමයි ළමයි ගිනි ගන්න. අහගෙන ඉන්න. මේ අවසාන තොගේ 80 තමයි ගිනි ගන්නේ. හැබැයි 80ම විනාශ වෙනවද මේකෙන් 50ක් බේර ගන්නවද? දැන් අවසාන තොගය තුල 80ක් තිබුණා. අහගෙන ඉන්න පුතේ අවසාන තොගය තුල 80ක් තිබුණා. හැබැයි 80න් 50ක එකක් බේර ගන්නවා. එහෙනම් ළමයි 80න් 50ක් බේරගත්තා නම් ඇත්තටම ගිනි ගත්තේ කීයක තොගද? 30ක තොග. එහෙනම් අයන්නට උත්තරේ ගින්නෙන් විනාශ වූ තොගේ වටිනාකම කීයද? 30000යි. ගින්නෙන් විනාශ වෙච්ච තොගේ 30000යි. ලකුණු දෙකක් දාගන්න. ඊළඟට විනාශ වෙච්ච තොගෙන් 75ක් වන්දි දෙනවා නම් මුළු සුද්ධ වත්කමට වන බලපෑම අහගෙන ඉන්න. මුළු වත්කම් වලට වන සුද්ධ බලපෑම. එයාලා අහන්නේ ළමයි වත්කමට වන සුද්ධ බලපෑම. හරිනේ. වත්කමට වන සුද්ධ බලපෑමනේ අහන්නේ. දැන් ළමයි ඔයා බලන්න අපින් කීයක තොගයක්ද දැන් අපින් අහන්නේ වෙන්නේ? අපින් කීයක තොගයක්ද අහන්නේ වෙන්නේ? කියන්නේ නැහැ නේ. 30000ක තොගයක්. කියන්නේ 30000ක තොගයක් අපෙන් අඩු වෙනව නේද? 30000ක තොගයක් මේ තොග කියන වත්කමෙන්
හානි වෙනකොට ළමයි තොග කියන වත්කමෙන් කීයක් අඩු වෙනවද? 30000ක් අඩු වෙනවා. හැබැයි ඕකෙන් 100 කීයක් වන්දි දෙනවද ළමයි? 75ක් දෙනවා වන්දි. 30000ට 75 කියන කොච්චරක් වන්දි දෙනවද? කියන්නේ 30000ට 75 කියන්නේ 22500ක් වන්දි හම්බ වෙනව නේද? 22500ක් වන්දි හම්බ වෙනවද? වන්දිය කියන්නේත් වත්කමක් නේද පුතේ? ලැබිය යුතු රක්ෂණ වන්දියක් කියන්නේ වත්කමක් නේ. එන ආයි වත්කම වැඩිනව කොච්චර කිද්ද? 22500 ක. ග්‍රහණී. මුලින්ම තොගය හානි වෙනකොට තොග කියන වත්කම මේ වත්කමට වන බලපෑම ඉල්ලන්නේ. වත්කමට මේ තොග හානිය නිසා වත්කමට වන බලපෑම ඉල්ලන්නේ. මුලින්ම වත්කම් අඩු වෙනවා 30000ක. ඕකෙන් 75ක් ආයි වන්දි ලැබෙනවනේ. කියන්නේ 30000ට 75ක් කියන්නේ ලැබිය යුතු වන්දිය කීයද? 22.5 ආයි වත්කම් වැඩි වෙනවා. ඔය දැක්කද මෙතන අර බේරගත්ත 50000 තොගය බේරගත්තට ඒක විකුණන තත්ත්වයට පත් කරන්න කීයක වියදමක් දරන්න වෙනවද? එයනේ එතනදි තොගයගේ ආයි තව කොච්චර අඩු වෙනවද? දැන් මේ 80න් 30 නේ හානි වුණේ. හැබැයි මේ 50 බේරගත්තානේ. හැබැයි මේ 50 බේරගත්තද මේ තොගේ 50000ම නෙමෙයි දැන් කීයද? ඇයි 5ක වියදමක් යනකොට මේ තොගේ 50000ම නෙමෙයි මේ තොගේ 50000ම වෙන්නේ නැහැනේ පුතේ. ඇයි තව කීයක වියදමක් යනවද? එහෙනම් තව 5ක වියදමක් යනකොට ආයි තොගේ තව කීයකින් අඩු වෙනවද? බේරගත්ත තොගේ ආයි 5කින් අඩු වෙනවා. හරිනේ. එහෙනම් මේ ටිකේ සුද්ධ බලපෑම කොච්චරක අඩු වෙනවද? 12500කින් අඩු වෙනවා. 30ක තොග හානි වෙනකොට තොගවත්කම 30කින් අඩු වුණා. 22.500ක රක්ෂණ වන්දි ලැබිය යුතු නිසා ආයි වත්කම 22.500කින් වැඩි වුණා. බේරගත්ත තොගේ ළමයි විකුණන්න නම් තව 5ක වියදමක් දාන්න ඉතින්. ඒකට ආයි වත්කම යගේ එතන කීයකින් අඩු වෙනවද? 5කින් අඩු වෙනවා. මේකේ සුද්ධ බලපෑම වත්කම් ළමයි 12500කින් අඩු වෙනවා. ඒකට ලකුණු 2යි. බලන්න ප්‍රශ්නාංක 3940 ඉල්ලන්නේ ප්‍රාථමික පිරිවැය සහ නිෂ්පාදන පොදුකාර්ය සහ ශුද්ධලාභ ඉල්ලනවා. ළමයි මේකට මම නිෂ්පාදන ගිණුම සහ ආදායම් ප්‍රකාශ කියන දෙකම හදන්න ඕන. මේ ගානේ ළමයි මෙන්න ආරම්භක අමුද්‍රව්‍ය බලන් ඉන්න. ආරම්භක අමුද්‍රව්‍ය ගැනුම් ඍණ අවසන් අමුද්‍රව්‍ය පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ඍජු ශ්‍රමය ඒ වගේම ළමයි මේකේ නොනිමි ගලපන්නේ ප්‍රාථමික පිරිවැය. මත නොනිමි ගලපන්නේ ප්‍රාථමික. එකතු කළා ආරම්භක අඩු කළා අවසන් දැන් ගන්න පුළුවන් ප්‍රාථමික පිරිවැය. මේ ප්‍රාථමික පිරිවැයට පුතේ පොදුකාර්ය නිෂ්පාදන පොදුකාර්ය එකතු වුණාට පස්සේ තමයි භාණ්ඩයේ මොන පිරිවැයෙන්නේද? නිෂ්පාදන පිරිවැය කියන එක එන්නේ. ඒ වගේම ලාභ ඉල්ලන නිසා මම ආදායම් ප්‍රකාශයත් අඳිනවා මේ විදිහට. උඩින්ම විකුණුම් ඊට යටින් ඍණ විකුණුම් පිරිවැය ආරම්භක නිමි එකතු වෙනවා නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා අවසන් නිමි ඊට පස්සේ එනවා දල ලාභය. මේ දල ලාභයෙන් වියදම් අඩු වුණාට පස්සේ ඔයාට මොකක් ගන්න පුළුවන්ද? ළමයි ශුද්ධ ලාභය කියන එක ගන්න පුළුවන්. ඔන්න මේ ගානේ නිෂ්පාදන ගිණුම හදන්නත් ඕනේ ආදායම් ප්‍රකාශය හදන්නත් ඕනේ. දැන් දාගෙන යන්න. ගැනුම් 600 දාන්න අමුද්‍රව්‍ය ගැනුම් කෙලින් 600. ඍජු ශ්‍රමය 300 දාන්න ශ්‍රමය කෙලින් 300. නිෂ්පාදන පොදුකාර්ය මෙන්න නිෂ්පාදන පොදුකාර්ය කියන්නේ මෙතන එක 100යි. ළමයි නිෂ්පාදන නොවන පොදුකාර්ය කියන්නේ ආදායම් ප්‍රකාශයේ වියදමට. මතක තියාගන්න නිෂ්පාදන පොදුකාර්ය කියන්නේ නිෂ්පාදන ගිණුමේ දාන එකනේ. නිෂ්පාදන නොවන පොදුකාර්ය කියන්නේ පුතේ ආදායම් ප්‍රකාශයේ වියදමට නිෂ්පාදන නොවන පොදුකාර්ය කියන්නේ. අමුද්‍රව්‍ය වැඩිවීම 50යි. ඒ කියන්නේ ආරම්භක අමුද්‍රව්‍ය 100 නම් 50කින් වැඩි වෙද්දී අවසාන අමුද්‍රව්‍ය කීයද? 150යි. 50කින් වැඩිවීම දෙන්නේ හරිනේ. එතකොට ආරම්භක අමුද්‍රව්‍ය වල 100 දැම්මොත් 50කින් වැඩි වුණාම අවසාන අමුද්‍රව්‍ය 150යි. නොනිමි වැඩිවීම 100. ඒකටත් ආරම්භයේ නොනිමි 100 නම් 100කින් වැඩි වෙද්දී අගයක 200යි. ඒතර සුද්ධ උත්තරේ ඍණ. ආරම්භක නොනිමි 100 නම් 100කින් වැඩි වෙනවනේ. 100ක් තියදී 100ගේ වැඩිනොත් අවසානික 200යි. ඍණ 100. නිමි වැඩිවීම නිමි දාන්නේ ආදායම් ප්‍රකාශය. දැන් ළමයි ආරම්භක නිමි 100 දාමු.
80කින් වැඩි වෙනවා නම් අවසාන නිමි කීයද? 180යි. දැන් මේක තුලනය කරමු. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයන්නේ ළමයි 550යි. 550ට 300 එකතු වුනහම 850යි. 850න් 100 ගියම ප්‍රාථමික පිරිවැය 750යි. 750ට 100 එකතු වුනහම මෙන්න නිෂ්පාදන පිරිවැය කීයද? 850යි. මේ නිෂ්පාදන පිරිවැය 850 දානවා මෙතන. නිෂ්පාදන පිරිවැය 850 මෙතන දැම්මට පස්සේ 100යි 850යි 950යි 950න් 80ක් 180ක් අඩු වුණාට පස්සේ කීයද? 770. විකුණුම් පිරිවැය. ඔව්නේ. මේකට මේකේ තුල මේක අඩු කරා 770යි විකුණුම් පිරිවැය. මේ ගානේ කියනවා ළමයි අතිරේක තොරතුරු වල විකුණුම් පිරිවැයට 120යි දල ලාභය. මේ 770ට 120ක් තමයි දල ලාභය. දැන් විකුණුම් පිරිවැය 770නේ. ඔය 770ට 120ක් කියන්නේ කීයද පොතේ දල ලාභය? දල ලාභෙන්නේ 100. මෙන්න දල ලාභය 154. දල ලාභ 154න් වියදම් 110 අඩු වුණාම සුද්ධ ලාභය කීයද? එතකොට 39 එක ප්‍රාථමික පිරිවැය 750යි. ලකුණු දෙකයි. නිෂ්පාදන පිරිවැය ළමයි 8,50,000යි. ලකුණු දෙකයි. නිෂ්පාදන පිරිවැය 8,50,000ට ලකුණු දෙකයි. සුද්ධ ලාභය 44,000ට ලකුණු 4යි. සුද්ධ ලාභය 44,000ට ලකුණු 4යි. බලන ප්‍රශ්නාංක 41 පුතේ. හවුල් ව්‍යාපාර ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්නාංක 41. ළමයි දේශීය විදේශීය ගෙවුම් ශේෂ. දේශීය විදේශීය ගෙවුම් ශේෂ තුන්දෙනා දෙක එක අනුපාතයට තමයි ලාභ බෙදාගෙන හවුල් ව්‍යාපාරයක් ගියේ. මේකෙන් ගෙවුම් ශේෂ කියන කෙනා විශ්‍රාම යනවා. ගෙවුම් ශේෂ විශ්‍රාම යනකොට ළමයි නව ලාභ අනුපාතයේ සමානව බෙදා ගන්නවා. ගෙවුම් ශේෂ ඉවත් වෙන දිනට කීර්තිනාමය ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපූ අතර දේශීයගේ විදේශීයගේ ප්‍රාග්ධන ශේෂය 50 බැගින් අඩු වෙනවා. අපින් මුළු කීර්තිනාමය ඉල්ලන්නේ. මේ බලන්න දෙන්නේ කොහොමද කියලා. දැන් ළමයි දේශීය විදේශීය ගෙවුම් ශේෂ තුන් දෙනා ඉන්නකොට ගෙවුම් ශේෂය යනවා. ඇයි හවුල්කාරයෙක් විශ්‍රාම යනකොට කීර්තිනාමය ගලපන්නේ පුතේ? හවුල්කාරයෙක් විශ්‍රාම යනකොට කීර්තිනාමය ගලපන්නේ යන කෙනාගේ කීර්තිනාමය ඉන්න දෙන්නට අයිති වෙනවනේ. යන ගෙවුම් ශේෂයගේ කීර්තිනාමය ඉන්න දෙන්නට දැන් ලැබෙනවා. ඒ ලැබෙන නිසා ඉන්න දෙන්නට ලැබෙන ප්‍රමාණය එයාලගේ ප්‍රාග්ධන ගිණුමෙන් ගන්නවා ළමයි. ඉන්න දෙන්නට ලැබෙන කීර්තිනාමය එයාලගේ ප්‍රාග්ධන ගිණුමෙන් අරගෙන ඒක ගෙවුම් ශේෂයට යනකොට අරන් යන්න දෙනවා සල්ලි වලින්. ඒකට තමයි කීර්තිනාම ගලපන්නේ. ගෙවුම් ශේෂ යනකොට ගෙවුම් ශේෂික කීර්තිනාම ඉන්න දෙන්නට ලැබෙනවනේ. ඒ දෙන්නට ලැබෙන නිසා ඒ ලැබෙන ප්‍රමාණය ඉන්න දෙන්නට ලැබෙන ප්‍රමාණය ඉන්න දෙන්නගෙන් ගන්න ඕනි. ඉන්න දෙන්නට ලැබෙන ප්‍රමාණය ඉන්න දෙන්නගේ කීර්තිනාමයේ වැඩි වෙනවනේ. ඒ ඉන්න දෙන්නගේ වැඩි වෙන කීර්තිනාමය ඉන්න දෙන්නගේ ප්‍රාග්ධන ගිණුම හරකලා ගන්නවා. අරගෙන ඒක දෙනවා කාටද? ගෙවුම් ශේෂයට. දැන් මෙයාලා කියනවා ගෙවුම් ශේෂගේ කීර්තිනාම ගැලපීම නිසා ඉන්න දෙන්නගේ කීර්තිනාමයේ කීය ගානේ අඩු වෙනවද? 50 ගානේ ප්‍රාග්ධනයේ 50 ගානේ අඩු වෙනවා. මේ ඉන්න දෙන්නගේ ප්‍රාග්ධනයේ 50 ගානේ අඩු වෙලා ඒක දෙන්නේ කාටද? ගෙවුම් ශේෂයට අරගෙන යන්න. ඒ කියන්නේ පුතේ මෙයාගෙන් 50යි මෙයාගෙන් 50 කියන්නේ ගෙවුම් ශේෂයට කීර්තිනාමයේ විදිහට කීයක් අරන් යන්න දෙනවද? ඒ කියන්නේ 100ක්. ඒ කියන්නේ ගෙවුම් ශේෂගේ කීර්තිනාමයේ කීයයි කියන එකද? 100යි කියන එක. මෙයාගේ කීර්තිනාමයේ 100 නිසා තමයි ඒ 100 මේ දෙන්නට 50 යනවනේ. දැන් ගෙවුම් ශේෂ යනකොට මෙයාගේ 100 මේ දෙන්නට 50 යනවා. ඒ යන නිසා තමයි මෙයාගේ ප්‍රාග්ධනයෙන් 50ක් අරගෙන මෙයාගේ ප්‍රාග්ධනයනුත් 50ක් අරගෙන යන ගෙවුම් ශේෂයට දෙන්නේ. ඒතර මෙයාගේ අඩු වෙන 50යි මෙයාගේ අඩු වෙන 50යි ගෙවුම් ශේෂක එක තමයි මේ 100. ගෙවුම් ශේෂකේ ප්‍රමාණය තමයි 100. පුතේ ලාභ අනුපාතයේ 2 2 එකනේ.
ලාභානුපාතය 2 කියන්නේ මේ ගෙවුම් ශේෂ කියන එක්කෙනාගේ ගාන තමයි 100. එහෙනම් දෙකක් කීයද? එකක් 100 නම් දෙකක් කීයද? මේ දෙකක් කීයද? එහෙනම් 200යි මුළු කීර්ති නාමය කීයද? ලක්ෂ 5යි. මේ අඩු වෙන 50යි මේ අඩු වෙන 50යි දෙකේ එකතුව තමයි යන ගෙවුම් ශේෂගේ 100. පැහැදිලිද? හිමිකම අඩු වෙනවා ඉන්න දෙන්නගේ ඒ දෙන්නගේ එකතුව තමයි යන ගෙවුම් ශේෂගේ 100. ඒ කියන්නේ ගෙවුම් ශේෂගේ කීර්ති නාමය තමයි 100. මේ එකක්නේ ලාභයෙන් එකක් තමයි එහෙනම් 100 2 200යි මුළු කීර්ති නාමය ලක්ෂ 5යි. මුළු කීර්ති නාමය ලක්ෂ 5යි. ළමයි ඊළඟට ප්‍රශ්නාංක 42. සමාගම Taman විකුණන භාණ්ඩ වලින් 2%ක වගකීම් සහතිකයක් වෙන් කරනවා කියලා කියනවා. අපෙන් ඉල්ලන්නේ මොනවද බලන්න. වියදමයි වගකීමයි. මේ වගකීම් සහතික ගිණුමක් හදන්න ඔය ඔක්කොම ටික. වගකීම් සහතික වෙනුවෙන් ගිණුමක් හැදුවා නම් ඔය ඔක්කොම ටික. ආරම්භක වෙන්කිරීම මේ තියෙන. මෙන්න ආරම්භක වෙන්කිරීම 200. සමාගම් ගණන් වල මේ ඇතුව මතක. ආරම්භක වගකීම් සහතික 200. ගෙව්ව වගකීම් සහතිකයේ ගිණුම හර වෙනවා. මෙන්න ගෙව්ව එක ළමයි ගිණුම හර වෙනවා. ගෙව්වා නම් මුදල් බැර ගිණුම හර. විකුණුම් මේ අවුරුද්ද විකුණුම් 15000යි 15000ට 100ට දෙකක් වෙන් කරන්න ඕනි වගකීම් සහතිකයට අවසාන. විකුණුම් 15000ට 100ට දෙකක් කියන්නේ ළමයි 15000ට 100ට දෙකක් කියන්නේ 15000යි නේද? 15000ට 100ට දෙකක් කියන්නේ කීයද? 300යි අවසාන වෙන් කිරීම. එතකොට මේක මෙන්න අවසාන වෙන් කිරීම ඊගේ දර 300යි පාගේ හර 300යි මෙන්න අවසාන වෙන් කිරීම ඊගේ බැර පාගේ හර. තමකද අවලංගු වෙච්ච එකක් කියනවා. ඒව වැඩ නෑලම. අවලංගු වෙච්චව මේ ගිණුමේ දාන්න ඕනේ නෑනේ. ඒවා ඉබේම ගැලපෙනවනේ. ආරම්භක අවසාන ශේෂවලදී අවලංගු වෙච්ච එක කැන්සල් වෙලා යනවා. මෙච්චරයි. 410යි මෙන්න ළමයි වගකීම් සහතික වියදම 210යි. ප්‍රශ්නාංක 1ට වියදම 210000යි ලකුණු 2යි. ජංගම වගකීමට යන්නේ මේ අවසාන ශේෂයේ වෙච්ච ලක්ෂ 3. ජංගම වගකීමට යන්නේ අවසාන ශේෂයේ ලක්ෂ 3. 1 210000යි 2ට ලක්ෂ 3යි. 1 210000යි 2ට ලක්ෂ 3යි ලකුණු 2 හතරක් දාගන්න. ප්‍රශ්නාංක 43. සමාගමේ සේවයේ යෙදුණු සේවකයෙකු 2.15 රැකියාවෙන් ඉවත් කර ඇත. ඒ සඳහා ඔහු විසින් 2.20 දින ලක්ෂයක වන්දිල්ලා නඩුවක් ගොනු කරන 3.30ක වන විට තීන්දුවක් නැහැ. නීතිඥයාගේ මතය වන්නේ මේ පිළිබඳව නිශ්චිතව පැවසිය නොහැකි බවත්. යම් හේකින් නඩුව පරාද වූත් වන්දි මුදල ලෙස ඉල්ලූ වටිනාකමින් 50% ගෙවීමට සිදු වෙනවා කියලා. මොකද මේක ප්‍රතිපාදනයක් කරන්න ඕනේ නැද්ද කියලා. මේක ප්‍රතිපාදනයක් කරන්න ඕනේ නැද්ද? දැන් මට කියන්නේ ලෝයර් කියන්නේ නඩුව දිනයි කියලාද පරදී කියලාද තීරණේ නිශ්චිත නැහැ කියලා. ලෝයර් කියනවා තීරණේ නිශ්චිත නැහැ. තීරණේ නිශ්චිත නැත්නම් අපි ප්‍රතිපාදනයක් කරනවද පුතේ? අපි නඩුව පරදී කිව්වොත් අන්න වෙන් කරනවා ප්‍රතිපාදනයක් කරනවා. නඩුව පරදී කිව්වොත් ප්‍රතිපාදනයක් කරනවා. තීන්දුව නිශ්චිත නැත්නම් වෙන් කිරීමක් කරන්නේ ප්‍රතිපාදනයක් අවශ්‍ය නොවේ. හේතුව තමයි නීතිඥයාගේ මතය අවිනිශ්චිත බැවි. ප්‍රතිපාදනයක් අවශ්‍ය නොවේ කියනවා නම් ලකුණු 2ක් දාගන්න. ප්‍රතිපාදනය අවශ්‍ය නොවේ නම් ලකුණු 2යි. හේතුවට ලියන්න ඕනේ නීතිඥ මතය අවිනිශ්චිත වීම. ඒකට ලකුණු 2යි. නීතිඥයාගේ මතය අවිනිශ්චිත වීම ලකුණු 2යි. ළමයි 44 ගලායම් ගලායම් ඔය ඔක්කොම හොයන්න පුළුවන් ළමයි දීපල පිරියත ගිණුමක් හැදුවා නම්. දීපල පිරියත ප්‍රශ්නයක් නෙමෙයි මෙන්න දීපල පිරියත උපකරන ගිණුම. ආරම්භයේ දීපල ධාරණාගේ දෙනවා 6450ක්. පුතේ 6450යි ධාරණාගේ කියන්නේ ශ්‍රේ අඩු වෙච්ච අගේ. ධාරණාගේ කියන්නේ ශ්‍රේ අඩු වෙච්ච අගේ 6450යි. ඒ වගේම වසරේ ශ්‍රේ වීමත් මේ ගිණුම බැර දීපල ගිණුම බැර ධාරණාගේ නෙමෙයි තියෙන්නේ. මේකෙත් මේ ධාරණාගේ නිසා ශ්‍රේ ටිකක් දීපල ගිණුම බැර. ඊට පස්සේ වසර තුල දීපල පිරියත ධාරණාගේ 520කින් වැඩි වෙලා මේ බලන්න. මුල 6450ක් තියෙද්දී
මුල 6450 520කින් වැඩි වුණොත් අග ගාන කීයද කියන්නේ? 6450ට 520 එකතු වුණාම කීයද? 6970යි. හරිනේ? මුල 6450යි. මේ 6450 කියන එක වසර තුල 520කින් වැඩි වෙනවා කියන්නේ අවසාන ශේෂය කීයද? 6970යි. ඊළඟට ළමයි වසර තුල ධාරණගේ 580ක උපකරණයක් 180ක ලාභයක් තියාගෙන විකුණලා. කීයක උපකරණයක්ද විකුණන්නේ? ධාරණගේ කීයක උපකරණයක්ද විකුණන්නේ? එනමයි උපකරණ වලින් දීපල වලින් අඩු වෙන්නේ 580යි මෙන්න. දීපල වලින් ඉවත් කරන්නේ 580යි. ඇයි 580ක දීපලක් විකුණන නිසා දීපල වලින් ඉවත් වෙන්නේ 580යි ඔමින්. 581ක වික්කේ කීයක ලාභයක් තියාගෙනද? 100 එහෙනම් වික්කේ කීයද පුතේ? 581 120ක 140ක ලාභයක් තියාගත්තා නම් මේකේ විකුණුම් මිල කීයද? අන්න මේ දීපල වික්කේ 720ට. ඊළඟට කියනවා ඉඩම ප්‍රත්‍යාගණනේ 910ක අතිරික්තයක් වෙනවා. ළමයි ඉඩම ලාභයි නම් ඒක දීපල ගිණුම හර කරන්න. ප්‍රත්‍යාගන්න ලාභයි නම් ඒක දීපල ගිණුම හර. දැන් මේක තුලණය කරන්න බැර කීයද එකතු කියන්නේ? මට බැර එකතු වෙන පුතේ ටක් ගන්න. කීයද? 8360යි. බැරට යනවා 8360. හර වෙනස ගානට කීයක් එනවද? මේක තමයි මිලට ගත්ත දීපල. මේ හර වෙනස 1000 තමයි පුතේ මිලදී ගත්ත දීපල. එහෙනම් මුදල් ගලා යාම වෙන්නේ මිලියනේ. මේ දීපල මිලදී ගැනීම තමයි මුදල් ගලා යාම. ඒ කියන්නේ දෙවෙනි එකට උත්තරේ මිලියනේ. මුදල් ගලා ඒම කීයද? මේ දීපල වික්ක ගාන 7,20,000. හරිනේ? මුදල් ගලා යාම වෙන්නේ ළමයි මේ මිලදී ගත්ත දීපලයේ ගාන මිලියනය. මුදල් ගලා යාම වෙන්නේ මිලියනයයි. මුදල් ගාලා ඒම වෙන්නේ මේ වික්ක ගාන 7,20,000 ලකුණු දෙක ගාන. 45 දීපල පිරියත් උපකරණ වලට අදාළ මුදල් මේ නොවන අයිතම දෙකක්. එකක් ළමයි දීපල විකුණුම් ලාභයයි ෂය 810යි. ওই දෙකම මුදල් මේ නොවනනේ. මුදල් මේ නොවන අයිතම දෙකක්. එක දීපල විකුණුම් ලාභය 1,40,000යි ෂය 8,10,000යි. හරිද? 40. එළඹුදේ ප්‍රශ්නාංක 46. ව්‍යාපාරයක දල ලාභය හා විකුණුම් මිල මත දල ලාභ අනුපාතය වැඩි වේද අඩු වේද වෙනස් නොවේද කියලා. දල ලාභයයි දල ලාභ අනුපාතය මම ඒක කියන්නම්. ඒක ලේසියි. විකුණුම් මිල හා විකුණුම් පිරිවැය දෙකම 10%කින් අඩු වෙනවා. විකුණුම් සහ පිරිවැය කියන දෙකම 10%කින් අඩු වෙනකොට ළමයි දල ලාභය අඩු වෙනවා. එක ලකුණයි දල ලාභ අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ඇයි? දෙකම යට විකුණුම් සහ විකුණුම් පිරිවැය කියන දෙකම අඩු වෙනවනේ. ඒතකොට සමානුපාතිකව ළමයි දල ලාභය වෙනස් වෙන්නේ නැහැ. දල ලාභය අඩු වේ, දල ලාභය වෙනස් නොවේ. අවසන් තොගේ වැඩි වෙනකොට තමයි අවසාන තොගේ වැඩි වෙනවා කියන්නේ දල ලාභය වැඩි වෙනවා. දල ලාභය වැඩි වෙනවා. අවසාන තොගේ වැඩි වෙන ලාභය වැඩි වෙනවා. දල ලාභය වැඩි වෙනවා. දල ලාභය විතරනේ වැඩි වෙන්නේ. දල ලාභය විතරයි වැඩි වෙන්නේ විකුණුම් වෙනස් වෙන්නේ නැහැ. දල ලාභය විතරක් වැඩි වෙනකොට දල ලාභ අනුපාතයත් වැඩි වෙනවා. දල ලාභය වැඩි වෙනවා, දල ලාභ අනුපාතයත් වැඩි වෙනවා. ලකුණු ගානේ ලකුණු 4ක් දාලා. 47 නිෂ්පාදන පිරිවැමෙන භාණ්ඩ දෙක A සහ B. A භාණ්ඩයේ ප්‍රාථමික පිරිවැය තියෙනවා ළමයි 400යි. B භාණ්ඩේ 130යි. මේකට පොදුකාර්ය පිරිවැය ගලපන්න ඕනි ළමයි අංශ දෙකක් තියෙනවා x සහ y. x දෙපාර්තමේන්තුවේ යන්ත්‍ර පැයකට 50යි, අරකේ ශ්‍රම පැයකට 30යි. මේක වැඩි කරන්න ළමයි එකක් හදන්න යන පැය ගානේ ඉන්නේ දැන්. මේක වැඩි කරන්නේ එකක් හදන්න යන පැය ගානේ. දැන් බලන්න. මේ 50 කියන්නේ යන්ත්‍ර පැයකටනේ 50. ඒ භාණ්ඩය හදන්න සත්‍ය යන්ත්‍ර පැය භාගයයි යන්නේ. 50 කියන්නේ පැයකට 50යි. 50 කියන්නේ පැයකට 50යි. ඒ භාණ්ඩය හදන්න යන්නේ පැය භාගයකින් 25යි. ඒ වගේම පැයකට 50යි B භාණ්ඩය හදන්න පැය එකක් යනවා. පැයට 50යි පැයක කියන්නේ 50යි. ඒ වගේම මේ 30 කියන්නේ පුතේ ශ්‍රම පැයකට 30යි හරිනේ. y එකේ ශ්‍රම පැයකට 30යි. ඒ භාණ්ඩය හදන්න ශ්‍රම පැය එකමාරක් යනවා. ශ්‍රම පැයකට 30යි ශ්‍රම පැය එකමාර කියන්නේ 45යි.
B භාණ්ඩය හදන්න ළමයි පැයකට 30යි පැය දෙකක් යනවා. 32කින් කියන්නේ 60යි. දැන් මේ ටික එකතු මේක 470යි මේක 240යි. ලකුණු 2 ලකුණු 2 ලකුණු 4ක් දාගන්න. ලකුණු 2 ලකුණු 2 ලකුණු 4ක් දාගන්න. ප්‍රශ්නාංක 48 ළමයි x කියන්නේ අර්ධ විචල්්‍ය පිරිවැය. x කියන්නේ පුතේ අර්ධ විචල්්‍ය. වක්‍ර ටික x කියන්නේ අර්ධ විචල්්‍ය. y කියන්නේ පුතේ මුළු විචල්්‍ය. x කියන්නේ අර්ධ විචල්්‍ය, y කියන්නේ මුළු විචල්්‍ය, z කියන්නේ මුළු ස්ථාවර. තුනම හරිනම් ලකුණු 4යි. දෙකක් හරිනම් ලකුණු 3යි, එකක් හරිනම් ලකුණු 2යි. තුනම හරිනම් 4යි, දෙකක් හරිනම් 3යි, එකක් හරිනම් ලකුණු 2යි. මෙන්න ළමයි මේ ගානේ ඒකකයක විකුණුම් මිල ඉල්ලනවා, සමච්ඡේද ලක්ෂයේ වටිනාකම ඉල්ලනවා. එකක විකුණුම් මිල ගන්න පුතේ මේ විදිහට. ඔන්න අහගෙන ඉන්න. එකක විකුණුම් මිල ගන්නේ ඔයා මට කියන්න මේ ගානේ ස්ථාවර පිරිවැය දෙනවා ලක්ෂ, ස්ථාවර පිරිවැය දෙනවා ලක්ෂ 4යි. ආරක්ෂිතාන්තිකේ ඒකකක් දෙනවා කීයද? 6000යි. දායක විකුණුම් අනුපාතයේ 100ට කීයයි කියනවද? 20යි. මේකේ නිෂ්පාදන පරිමාව ඒකක 10000නේ. දැන් මට කියන්න ආරක්ෂිතාන්තික ඒකක හොයන්නේ කොහොමද? ආරක්ෂිතාන්තික ඒකක හොයන්නේ සත්‍ය ඒකක වලින් සමච්ඡේදන ඒකක අඩු කරනවනේ. දැන් ආරක්ෂිතාන්තික ඒකක ටික 6000යි. දැන් ආරක්ෂිතාන්තික ඒකක ටික 6000යි. සත්‍ය විකුණන ඒකක ටික 10000යි. එහෙනම් සමච්ඡේදන ඒකක කීයද කියන්නේ? මේක 6000ක් වෙන්න 10000න් කීයක් මෙතන අඩු වෙන්න ඕනේද? කීයද කියන්නේ? 4000යි සමච්ඡේදන ඒකක. ඔන්න සමච්ඡේදන ඒකක ගාන ළමයි 4000යි. ඇයි 10000න් 4000ක් අඩු වුණාමනේ මේක 6000 වෙන්නේ? මට කියන්නේ මේ ගානේ සමච්ඡේදන වටිනකම ගන්න පුළුවන් ළමයි ස්ථාවර පිරිවැය දායක විකුණුම් අනුපාතයෙන් බෙදලා. මේ ගානේ ළමයි ස්ථාවර පිරිවැය ලක්ෂ 4ක් කියලා දෙනවා. මේ ස්ථාවර පිරිවැය ලක්ෂ 4 දායක විකුණුම් අනුපාතයේ 0.2කින් ස්ථාවර පිරිවැය ලක්ෂ 4 දායක විකුණුම් අනුපාතයේ 0.2කින් බෙදුවොත් කීයද පුතේ සමච්ඡේද ලක්ෂයේ වටිනකම එන්නේ? ලක්ෂ 20ක් කියලා එනවා. ඔන්න සමච්ඡේදන ලක්ෂයේ වටිනකම ලක්ෂ 20යි කියලා ගන්න පුළුවන්. මේ සරල දෙයක් අහන්න. සමච්ඡේදන ඒකක 4000 නම් වටිනකම ලක්ෂ 20 නම් හරිද? ඒකක 4000 වටිනකම ලක්ෂ 20 වෙන්න 4000 කීයෙන්ද? එකක විකුණුම් මිලෙන් වැඩි වෙන්නේ ඉතින්. ළමයි සමච්ඡේදන වටිනකම BP වටිනකම හොයන්නේ BP ඒකක. BP වටිනකම ගන්නේ BP ඒකක වැඩි කරනවා එකක විකුණුම් මිලෙන්. එකක විකුණුම් මිලෙන් වැඩි කරනවා. දැන් වටිනකම ලක්ෂ 20යි. ඒකක 4000යි. මේ 4000 2000 ලක්ෂ 20 වෙන්න 4000 ලක්ෂ 20 වෙන කීයෙන් වැඩි වෙන්න ඕනිද? 500න් වැඩි වෙන්න ඕනේ. සමච්ඡේදන ඒකක ගාන 4000නේ. ඒකක ගාන 4000 වටිනකම ලක්ෂ 20 වෙන්න 4000 ලක්ෂ 20 වෙන්න ළමයි හරිනම් එකක විකුණුම් මිල වෙච්ච කීයෙන් වැඩි වෙන්න ඕනිද? 500න් වැඩි වෙන්න ඕනේ. එහෙනම් එකක විකුණුම් මිල වෙන්නේ පුතේ රුපියල් 500යි. එකක විකුණුම් මිල වෙන්නේ රුපියල් 500යි ලකුණු 2යි. සමච්ඡේදන වටිනකම වෙන්නේ ලක්ෂ 20යි. ඒකට ලකුණු 2යි. ඔන්න ප්‍රශ්නාංක 50. ජීව කාලයේ වසර 5ක් හා සුන්බුන් අගය ලක්ෂ 2ක් වූ නව යන්ත්‍රයක් ලක්ෂ 20කට මිලට ගන්න සමාගමක් සැලසුම් කරනවා. යන්ත්‍රයේ වාර්ෂිකව ලක්ෂ 4ක ලාභයක් උපයනවා. මුදල් ප්‍රවාහය සමානව වෙනවා සමාගම වෙනවා කියලා අපේක්ෂා කරනවා. පිළිගෙවුම් කාලයේ ළමයි පිළිගෙවුම් කාලයේ ගන්න නම් අපිට මුදල් ප්‍රවාහය පෙයි. හැබැයි මේ ගානේ ජීව කාලය මේ ගානේ අවුරුදු 5ක් තියෙනවනේ. මේ අවුරුදු 5ෙම අපිට දෙන්නේ පුතේ ලාභය. දෙන්නේ අවුරුද්දක ලාභය 400යි කියලා. හොඳට බලන්න. මුදල් ප්‍රවාහය නෙමෙයි ජීව කාලයේ අවුරුදු 5 ලාභය දෙන්නේ. හැබැයි පිළිගෙවුම් කාලය හොයන්න ළමයි ලාභය දීලා බෑ මොකක් ඕනිද? මුදල් ප්‍රවාහය ඕනි. ලාභය මුදල් ප්‍රවාහයේ බවට පත් කරගන්න ඕනි නැත්නම් පිළිගෙවුම් කාලය හොයන්න බෑ. ගානේ දෙන්නේ වාර්ෂික ලාභය.
ලාභයේ මුදල් ප්‍රවාහය කරන්න ළමයි මතක තියාගන්න. මේකෙන් ලාභයේ මුදල් ප්‍රවාහය කරන්න ලාභය ඇතුලේ ළමයි ෂෙය අඩු වෙලා තියෙනවා. ලාභයට වාර්ෂික ෂෙය එකතු වෙන්නත් ඕනි. සුන්බුන් අගය එකතු වෙන්නත් ඕනි. ඔන්න හොඳට මතක තියාගන්න ළමයි. ලාභය කියන එකක් මුදල් ප්‍රවාහය කරන්නේ ෂෙය එකතු කරලා සුන්බුන් එකතු කරාම. දැන් ළමයි මේ ගානේ ෂෙය හොයන්නේ මේ විදිහට. යන්ත්‍රයේ පිරිවැය 2000නේ. යන්ත්‍රයේ පිරිවැය 2000න් සුන්බුන් 200ක් අඩු කරලා ජීව කාලය 5න් බෙදන්න. ළමයි වාර්ෂික ෂෙය හොයන්නේ පිරිවැය රින සුන්බුන් බෙදීම ජීව කාලය. පිරිවැය 2000යි කියලා කියන්නේ යන්ත්‍රයේ 2000යි සුන්බුන් 200යි 2000න් 200 අඩු වුණාම 1800යි 1800 5න් බෙදුවාම අවුරුද්දක ෂෙය කීයද? මෙන්න ළමයි අවුරුද්දක ෂෙය 360යි. එතකොට හැම අවුරුද්දටම මේ විදිහට 360 ගාන එකතු කරගෙන යනවා. ලාභය මුදල් ප්‍රවාහය කරන්න ළමයි ෂෙය එකතු වෙනවා. ආයෝජන තීරණ වලදී මේවා කතා කරනවා හරිද? ලාභය මුදල් ප්‍රවාහය කරන්න හැම අවුරුද්දටම ෂෙය එකතු කරන් යනවා. මෙන්න අවුරුද්දක ෂෙය ටික 360නේ. එතකොට හැම අවුරුද්දටම 360 ගාන ෂෙය එකතු කරනවා. ඒ වගේම පුතේ අන්තිම අවුරුද්දට සුන්බුන් එකතු වෙන්නත් ඕන. මොකද ලාභය ඇතුලේ සුන්බුන් තියනවද ළමයි? ලාභය කියන එක ඇතුලේ සුන්බුන් නැහැ. එතකොට ලාභයේ සුන්බුන් නැහැ මුදල් ප්‍රවාහයේ තියෙන නිසා අන්තිම අවුරුද්දට සුන්බුන් එකතු කරා. මෙන්න එතකොට ළමයි හැම අවුරුද්දක මුදල් ප්‍රවාහය කීය දෙනවද? 760යි 760යි අන්තිම අවුරුද්දේ කීයක් කියලා එනවද? 960ක් කියලා එනවා. ඔන්න ළමයි ලාභයට ෂෙයයි සුන්බුණු එකතු කළ ලාභයේ මුදල් ප්‍රවාහයක් කරා. දැන් මෙන්න ළමයි පිළිගෙවුම් කාලය හොයනවා ළමයි වගුවක් ඇඳලා. අවුරුදු ටික ලිව්වා. 0 1 2 3 4 5 කියලා අවුරුදු ටික ලිව්වා. දැන් මේ ගානේ මූලික ආයෝජනයේ ඍණ 2000යි. දැන් මේ මුදල් ප්‍රවාහ ටික ලියනවා 760යි 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 අන්තිමට 960. දැන් මේ මුදල් ප්‍රවාහ අන්තිමට ගන්න ඕනි සමුච්චිත මුදල් ප්‍රවාහය. ඔය ආයෝජන තීරණ වලදී මේවා කතා කරනවා පුතේ. පිළිගෙවුම් කාලය හොයන විදිය. මේක ඍණ 2000යි බිඳුව අවුරුද්දේ මුදල් ප්‍රවාහය ඍණ 2000යි. අයි 2000ක යන්ත්‍රයක් නේ ගන්න. මේ දෙන්නේ වාර්ෂික එක. දැන් මෙන්න සමුච්චිත එක ගන්නවා. ඍණ 2000 නම් සමුච්චිත එකත් ඍණ 2000යි. පුතේ ඍණ 2000ට ඉස්සරහා ධන 760 එකතු කරා. සමුච්චිත කියන්නේ එකතුවට. මෙතන ඍණ 2000යි ඍණ 2000ට ඉස්සරහා තියෙන 760 එකතු වුණාම කීය දෙන්නේ? 1340යි ඍණ. හරිනේ. මේ 1340ට ආයි ඉස්සරහා තියෙන 760 එකතු කරා. එතකොට ඉන්නේ කීයද? 500. මෙන්න ඊළඟට එන්නේ 580යි ඒත් ඍණ. හරිනේ. මේ 580ට ඉස්සරහා තියෙන ධන 760 එකතු කරන්නේ ඒත් කීයද? ධන කීයද ඉන්නේ? කියන්න පුතේ. මේක 580යි නෙමෙයිද? කියන්න හරියට. 1380න් 760 අඩු කළ කීයද කියන්නේ? මේක 1240. ඒක වැරදිද වාක්‍යය? මේක 1200 2000ට 760 එකතු වුණාම 1240යි. 1240ට 760 එකතු වුණාම මේක 480යි. 480ට 760 එකතු වුණාට පස්සේ කීයද? ධන 320යි. හරිද? ධන 320. මේක ධන වෙනකන් හදාගෙන යන්න ඕන සමුච්චිත තීරු. 2000ට 760 එකතු කරා 760 එකතු කරගෙන ධන වෙනකන් හදාගෙන යන්න. දැන් පිළිගෙවුම් කාලේ අවුරුදු ගන්නේ ළමයි මේ අන්තිම ඍණයක ගෙලින් තියෙන අවුරුද්ද තමයි පිළිගෙවුම් කාලේ අවුරුදු වෙන්නේ. මේ සමුච්චිත තීරුවේ අන්තිම ඍණ මේ 480නේ. මේ අන්තිම ඍණයක ගෙලින් තියෙන අවුරුදු ගාන තමයි පිළිගෙවුම් කාලේ අවුරුදු වෙන්නේ. මාස ගාන ගන්නේ මේ අන්තිම ඍණාගේ ඉස්සරහා තියෙන ධනාගෙන් බෙදන්න. මේ පිළිගෙවුම් කාලේ මාස ගන්නේ අන්තිම ඍණාගේ ඉස්සරහා තියෙන ධනාගෙන් බෙදන. අන්තිම ඍණාගේ 480 ඉස්සරහා තියෙන ධනාගේ වෙච්ච 760න් බෙදලා 12න් වැඩි කරා. පිළිගෙවුම් කාලේ අවුරුදු ගන්නේ සමුච්චිතයේ අන්තිම ඍණයක ගෙලින් තියෙන අවුරුද්ද. මේ අන්තිම ඍණයක මේකනේ. ඊළඟට ධන එකක් නේ. අන්තිම ඍණයකින් කෙලින් තියෙන අවුරුදු දෙකයි. මාස ගාන ගන්නේ අන්තිම ඍණාගය
ඉස්සනා තියෙන ධනයකින් බෙදලා 12න් වැඩි කරන්න. එතකොට 480 760න් බෙදලා 12න් වැඩි කරන පිළිගෙවුම් කාලය අවුරුදු 2යි මාස කීයද? 7යි. මෙන්න අවුරුදු 2යි මාස 7යි පිළිගෙවුම් කාලය. මොනම අවුරුදු 2යි මාස 7ක් එනවා පිළිගෙවුම් කාලය. ලකුණු දෙකක් දාගන්න ඒකට. ඒ වගේම පස්වෙනි අවුරුද්දේ මුදල් ප්‍රවාහය මේ තියෙන පුතේ මේ 9,60,000. මේ තියෙන පස්වෙනි අවුරුද්දේ මුදල් ප්‍රවාහය 9,60,000ක් එනවා. එහෙනම් ඔන්න අපි පේපර් ක්ලාස් 10 ප්‍රශ්න 50 සාකච්ඡා කළ ඉවරයි. දැන් ඔයා බලන්න ලකුණු කීයක් ඔයාට 100න් තියෙනවද කියලා.